ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. සතියන්ත ඉරිදා දිනය උදෑසන කාලයේ සිටම අපි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් ධර්මයේම හැසිරෙමින් මේ දවස ගත කළා. අද සන්ධ්‍යාවේදීත් අපි සූදානම් වන්නේ උතුම් වූ පින් කටයුත්තකට අත තියන්නට, මුල පුරන්නට. පින්වත්නි, හරියටම රාත්‍රී 7:05 වන විට ධම්සභා මණ්ඩපයට ගොඩවන්නට පින්වත් ඔබ ලෝපුරා කොහේ කොතනක හිටියත් අපිත් එක්ක එකතු වෙන්නට බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් මේ සන්ධ්‍යාවේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ ධම්සභා මණ්ඩපයට ගොඩවන්නට. පින්වත් ඔබට අපි ආරාධනා කරනවා මෙතෙන් සිට හෝරා දෙකක් මේ ධම්සභා මණ්ඩපයට ගොඩ වෙලා උතුම් වූ ධම්ම ආශිර්වාදයේ උතුම් වූ ධම්මේ ආනිසස් ලබන්නට ඔබට හැකියාව තිබෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ අද දවසේදීත් මැදිරියට වැඩම කළ අප කෙරෙහි මහත් කරුණා පෙරදරිව අපි මුලින්ම උන්වහන්සේව පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. අද දවසේදී ධම්සභා මණ්ඩපයේ වෙනුනේ පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී ධම්සභා මණ්ඩපය වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. අද දින 9 වන ජන්මදිනයේ දින රොනාල්ඩ් ප්‍රනාන්දු පුතුට ආශිර්වාද කිරීම පිණිස බහාමාස් රාජ්‍යයේ වෙසෙන පින්වත් දෙපළක් සහ දරුවන් විසින් තමයි අද දවසේදී පැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. ඉතින් ඒ සුපින්නතුන් අත සිහිපත් කරගන්න ගමන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරමු මෙතෙන් සිට දහම් අවවාදයන් අප වෙත ලබා දෙන්නට. ඊට මත්තෙන් අපි මතක් කරනවා ඔබටත් පුළුවන්කමක් තිබෙනවා ධම්සභා මණ්ඩපයේ දෙවන හෝරාවේදී ඔබගේ දහම් ගැටලු, ඔබගේ ජීවිතයේ තියෙන ගැටලු වෙනුවෙන් දහම් අවවාදයන් ලබන්නට, පින්වත් ස්වාමීන් වහන්සේගෙන් ඒ දහම් පණිවිඩයක් ලබා ගන්නට. ඒ වෙනුවෙන් මෙතෙන් සිට 0112 548යි 400 කියන සුපුරුදු දුරකථන අංකය 0112 548යි 400 කියන අපේ සුපුරුදු දුරකථන අංකයට ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබේ ප්‍රශ්න ගැටලු යොමු කරන්නට. පින්වතුනි, ජීවිතය හරි සරල නෑ. අපි ජීවිතය බොහොම පරිස්සමෙන් ගෙනියන්නට ඕනි. උදේ ඉඳලා රැ වෙනකල්, රැ ඉඳලා ආපහු එළි වෙනකල් අපේ ජීවිතය බොහොම පරිස්සමටම ගෙනියන්න ඕන කාලයක් තමයි මේ තියෙන්නේ. මේ අතරතුරේදී අපේ ජීවිතය ගැන අපි විවිධ තැන්වලදී ගැටීම් ඇති කරගන්නවා. අපි ගොඩක් දුරට හිතනවා අපි තමයි හරිම කියලා. මම ඇරුණාම අනිකුත් සියලුම දෙනා වැරදි කියලා හිතන තැනුත් තියෙනවා. ඒ හින්දාම හැම තැනකම අපි සාධාරණය හොයනවා. Taman හැම වෙලාවෙකම සාධාරණයි, අනික් සියලු දෙනා අසාධාරණයි කියලා හිතෙනවා. සාධාරණයේ වෙනුවෙන් අපි තරඟ කරනවා, තර්ක කරනවා, අභියෝග කරනවා. ජීවිතේ හැමදාම අපි කරන්නේ ওই ටික තමයි. ඉතින් මේ සාධාරණයේ වෙනුවෙන් සටන් කරන එක හරිද? මේක තමයි අද ධම්සභා මණ්ඩපේ අපි ප්‍රධාන තේමාව කරගත්තේ. පින්වත් ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරමු මෙතෙන් සිට අපිට ඒ වෙනුවෙනුත් දහම් අවවාදයන්, අනුශාසනාවන් ලබා දෙන්නට. පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පළමු කොට අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, සතියක කාලයකට පස්සේ අපි ධම්සභා මණ්ඩපය මේ විදිහට සිදු කරන්නේ. අද දවසේ 9 වන ජන්මදිනයේ යෙදුණු පින්වත් රොනාල්ඩ් ප්‍රනාන්දු පුතාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් බහාමාසී වෙසෙන පින්වතුන්ලා දෙපළක් ඇතුළු ඒ පවුලේ හැමදෙනා විසිනුයි අද ධම්සභා මණ්ඩපයේ මේ විදිහට සජීවීව විකාශනය කරන්න විකාශන දායකත්වයන් එකතු කරනු ලබන්නේ. පින්වතුනේ, මේ ජීවිතවල අපි හැම දිනෙකම වගේ මේ ලෝකේ බොහෝ දෙනෙක් හොයන දෙයක් අපේ පින්වත් නිවේදක මහත්මයා සිහිපත් කළාසේ සාධාරණය. සාධාරණේ හොයනවා, සාධාරණේ පතනවා, සාධාරණේ වෙනුවෙන් අරගල කරගන්නවා, සාධාරණේ වෙනුවෙන් පෙළ ගැහෙනවා. අපි කියනවා මේ අපට නම් අසාධාරණේ පෙන්වන්නට බැරිය කියලා කියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ විශේෂයෙන් ගත්තොත් එහෙම තරුණ පරපුර, තරුණ තරුණියෝ අපිට නම් මේ අසාධාරණේ පෙන්වන්න බෑ කියලා
ඒක මූලික තේමාවක් කරගෙන සමහරලාවට ජීවිතය ගත කරනවා පේනවා. එහෙමයි. ඊළඟ කාරණේ තමයි අපි ගත්තොත් එහෙම මේ බොහෝ සිනමා නිර්මාණ නිතර රූපවාහිනී වල එහෙම බලන්න ලැබෙන චිත්‍රපටි ආදී ගත්තොත් එහෙම ඒ වගේ පේන්නේ ඔන්න සාධාරණේ වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් යමෙක් පෙරට යනවා. එයා තමයි අවසානයේ වීරයා බවට පත් වෙන්නේ. මේ වගේ අපේ ඔළුව වලට මේ සාධාරණේ ඕන. යුක්තිය ඕන. අපි සාධාරණේ වෙනුවෙන් සටන් කරන්න ඕන, නැගිටින්න ඕන කියලා මේ වගේ හැඟීම් ගොඩාක් අපේ හිතවල හටගන්න පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ කාරණේ මූලිකව කතා කරන්න අපි කල්පනා කළේ දම් සභා මණ්ඩපයේ ඔබට කරන මේ උතුම් දහම් අවවාද අතරේ අද දවස මේ මාතෘකාව වෙනුවෙන් කතා කරන්න අපි කල්පනා කළේ අපිට මේ සාධාරණේ හොයාගෙන යෑම හේතු කරගෙන අහන්ට ලැබෙන බොහොම සෝචනීය කාරණා නිසා. ඒ කියන්නේ අපිට පින්වතුනි අහන්න ලැබුණා මෙන්න මෙහෙම සිද්ධියක්. මේ පුංචි ළමයින්ගේ සිත්වලට හරි ඉක්මනට ලාමක කාරණා ඇතුල් වෙනවා, උතුම් කාරණාවක් එහෙම ඇතුල් වෙන්නේ නැහැ. මේ කාරණේ සිද්ධ වුණෙත් මාධ්‍ය පරිහරණය නිසා, තාක්ෂණික මාධ්‍ය තාක්ෂණික උපකරණ පරිහරණය නිසා. ඇත්තම අපි ගිය වතාවේ දම් සභා මණ්ඩපයේදී දරුවන් වෙනුවෙන්ම විශේෂයෙන් හෝරාවක කාලයක් වෙන් කරලා මේ ගැන කතා බහ කළා, දැනුවත් කිරීම කළා. අපිට අහන්න ලැබුණා එක තරුණ වයසේ පුතෙකුගේ බොහොම සෝචනීය කතාවක්. ඒ පුතාට හිටියේ ඒ පුතාගේ ආදරණීය අම්මා විතරයි. අම්මා තමයි මේ තරුණ පුතාව මේ හදා වඩා ගත්තේ. ඒ කියන්නේ ස්වාමි පුරුෂයා තාත්තා දාලා ගියපු කෙනෙක්. එතකොට අම්මා තමයි මේ දරුවට සියලු ආදරය දීලා හදා වඩා ගත්තේ. මේ අම්මට අපහසු වෙලා තියෙනවා ටික කාලයක් යනකොට මේ දරුවාගේ කටයුතු වෙනුවෙන් මුදල් උපය ගන්න. එතකොට අම්මා තීරණය කළා පුතාව තමන්ගේ ඥාති නිවසක නවත්තලා පුතා වෙනුවෙන් හම්බ කරන්න රට යන්න. එතකොට අම්මට ඉන්න එකම පුතා. ඒ දරුවාගේ අනාගතය වෙනුවෙන් තමයි අර මේ දරුවාත් එක්ක ඉන්න තියෙන කැමැත්ත මේවා ඔක්කොම අත්හැරලා දාලා මහා කැපකිරීමක් කරලා ඒ අම්මා විදේශගත වුණේ. විදේශගත වෙලා ඒ විදේශයේ මේ සේවා කටයුතු කරද්දී අම්මා යම් මුදලක් උපයනවාද ඒ මුදල් සියල්ල මේ පුතාට අධ්‍යාපන කටයුතු උදෙසා සතුටින් ඉන්න, සැපසේ ඉන්න මේ අම්මා යොමු කරනවා. ඉතින් මෙහෙම කරනකොට මේ දරුවා මෙහි සාමාන්‍යයෙන් හොඳට පිළිවෙලකට ඉගෙනගත්ත ළමෙක්. අම්මගේ හිත සතුට වෙන විදිහේ ලකුණු පෙන්වුවා මෙයා විභාගෙට. පස්සේ මෙයා මේ කඩේ විභාගයකට පස්සේ අම්මාට ඉල්ලීමක් කරලා තිනවා. දැන් මට ඉගෙන ගන්න පහසුවට. ඇත්තට මේ කොරෝනා වසංගත තත්ත්වේ පැමිණෙන්න පෙර මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ. මෙයා තමන්ගේ අම්මට ඉල්ලීමක් කළා තමන්ගේ අධ්‍යාපන කටයුතු වල පහසු වෙනුවෙන් තාක්ෂණික උපකරණ දෙකක් ඕනේ කියලා. ගෙදරදී වැඩ කරගන්නට ලැප්ටොප් පරිගණකයක් ඕනේ. බාහිර උපකාරක පන්ති ආදියට ගියාට පස්සේ ඒ වගේ ඉද්දී කටයුතු කරගන්න ජංගම දුරකථනයක් ඕනේ කියලා, ස්මාර්ට් ෆෝන් එකක් ඕනේ කියලා අම්මට ඉල්ලීමක් කළා. එතකොට අම්මා මේ ගැන ගොඩාක් දුරට හිතුවේ නැහැ. දරුවත් හොඳට ඉගෙන ගන්න හින්දා අම්මා මේ උපකරණ දෙකම ගන්න ප්‍රමාණවත් මුදල එවලා තියෙනවා. දරුවා ගත්තා. අරගෙන ඒ අම්මා අපිට මේ සිද්ධිය කියනකොට කිව්වේ දරුවාගේ වෙනස් වීම ඒ අම්මට තේරිලා තියෙනවා. රට යුද්ධීම මේ උපකරණත් එක්ක මගේ පුතා වෙනස් වෙනවා කියලා. නමුත් අම්මා හිතුවේ නෑ එච්චර බරපතල වෙනස් වීමක් වෙයි කියලා. ඒ දරුවා අවසානයේ දරුවාගේ ඉරණම තීරණය වුණේ සියදිවි හානි කර ගැනීමකින්. තමන්ම තමන්ගේ කාමරේ එල්ලිලා මැරුණා ඒ තරුණ පුතා. අවුරුදු 14 15 වගේ පොඩි වයසේදී. ඒ එල්ලිලා මැරෙන්නේ තමන් එල්ලිලා මැරෙන විදිහ සජීවීව මේ පටිගත වෙන විදිහට. මම මෙහෙමයි එල්ලිලා මැරුණේ කියන එක පටිගත වෙන විදිහට තමයි එයා එල්ලිලා මැරුණේ. එතකොට මේකට හේතුව
මෙයා අර අරන් දීපු උපකරණ වලින් යම් නුසුදුසු සම්බන්ධයක් පටන් ගත්තා. ඒ සම්බන්ධය පටන්ගෙන ඒ සම්බන්ධී තාක්ෂණික උපකරණ ඔස්සේම දිගින් දිගට ගියා. පස්සේ සම්බන්ධ වෙලා හිටපු ගෑනු ළමයා මෙයාව අතහැරියා. ඔන්ලයින්ම යාළු වෙලා ඔන්ලයින්ම අතහැරියා. ඒ අතහැරියට පස්සේ මෙයා ඒ සටහන් දාලා තිනවා ඒ තමන්ගේ පෙම්වතියට. ඔයා මට අසාධාරණය කළා. ඔයා මට අසාධාරණයක් කළා. ඔයත් මට අසාධාරණය කරනවා නම් මට මේ ලෝකෙ මුකුත් ඕනේ නැහැ. හැබැයි මට ඔයාට අසාධාරණයක් කරන්න බෑ. ඒ නිසා මං සියදිවි හානි කරගන්නවා. ඒ පෙම්වතියට දකින්න තමයි තමන් එල්ලෙලා මැරෙන විදිහ පටිගත කළේ. එතකොට බලන්න මේ ලෝකේ එළඹෙන තීරණ. දැන් අපිට ඔය අහන්න ලැබුණු එකම එක පුවතක්. මේ ප්‍රවෘත්තීන් අපි මේ විදිහට පින්වතුනේ මේ වැඩසටහන් වලදී ඔබට සිහිපත් කරන්නේ තමන්ගේ දරුවෝ ගැන, තමන් එකට ඉන්න අය ගැන, තමන්ගේ ආදරණීය යහළුවෝ යෙහෙලියෝ ගැන හොඳ අවධානයක් යොමු කරන්න. මොකද ලෝකේ විෂමයි, වෙන දේවල් අපිට හිතා ගන්න බෑ. විශේෂයෙන් මේ තාක්ෂණික උපකරණ වලින්. ඒ තාක්ෂණික උපකරණ වලින් කොච්චර ව්‍යසනයක් වෙනවාද කියන කාරණේ හොඳට ප්‍රකට වෙනවා. වටින වීඩියෝ පටයක් අපිට අද දවසේ දකින්න ලැබුණා. ඇත්තම මේ දම් සභා මණ්ඩපයේ සාකච්ඡාවට වැඩම කරන්න මොහොතකට කලින් තමයි මට මේ වීඩියෝ පටේ නරඹන්න ලැබුණේ. ඒක නරඹපු ගමන් මම තීරණය කළා අද දම් සභා මණ්ඩපයේදී එය ඔබට පෙන්වන්න ඕන කියලා. ඒ නිසා පින්වතුනි පළමුවෙන් මේ වීඩියෝ පටේ ඔබ නරඹන්න. ඒ නරඹලා මේ තියෙන බිහිසුණු බව ඔබ තේරුම් ගන්න. What do you want to be when you grow up? A murderer because I like killing. My brain tells me if I like killing or not. I like murders and I like killing in my life. I'm going to kill everybody in the world except for my family because they just didn't do anything to me. I just like killing. ඇත්තටම මේ කුඩා දරුවා මොනවද කියන්නේ? කෙනෙක් මැරීමේ සිතුවිල්ලක් මේ පුංචි හිතකට දැනුනේ කොහොමද? ඔබට අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. ලස්සන කතන්දරයක් ලස්සන වචන කියන්න ඕන කාලෙක ඒ දරුවා කතා කරන්නේ තවත් කෙනෙක් නසන වචන. දරුවන්ට ළමා කාලය අහිමි වුණේ තාක්ෂණය ඉදිරියට එමත් එක්ක. ගහක වැලක සුන්දරත්වය විඳින්නට පවා දරුවන්ට නොහැකි වුණේ විද්‍යුත් තිරවලට හිර වුණ නිසා. කාලයත් එක්ක තාක්ෂණය භාවිත කිරීමේ වරදක් නැහැ. හැබැයි දරුවන් අතට තාක්ෂණය දීමේදී දෙමව්පියන් අවධානයෙන් සිටිය යුතුමයි. නැතිනම් ඔබේ දරුවාත් ඉදිරියේදී මෙවැනි ප්‍රචණ්ඩකාරී අදහස් තරාවි. ඇතරමයි තාක්ෂණය දරුවන් අතට දීමේදී මෙච්චරටම සැලකිලිමත් විය යුත්තේ. අපේ මොලේ අපි යම්කිසි තීරණයක් ගන්නකොට බලපාන පද්ධති දෙකක් තියෙනවා. එකක් තමයි අපි මොකක් හරි කරපුවාම වෙන ප්‍රතිඵලය ගැන හිතන අපේ සිතුවිලි මොළය. අනිත් කොටස තමයි අපේ හැඟීම් ආවේගශීලී බව ඇති කරන හැඟීම් මොළය නැත්තම් ලිම්බික් මොළය. දරුවන්ගේ වැඩිහිටියන්ට සාපේක්ෂව හැඟීම් මොළයේ ප්‍රබලතාවය වැඩි. ඒගොල්ලන්ට මේ වගේ දෙයකින් ලැබෙන වීරත්වය ප්‍රචණ්ඩතාවයෙන් කෙටිකාලීනව ලැබෙන ප්‍රයෝජන ගැන හැඟීම් ජනිත වෙලා ඒක පුරුද්දක් බවට පත්වෙන්න පුළුවන්. ඉතින් දෙමව්පියෝ සිතුවිලි මොළයේ ප්‍රබල හින්දා ඒගොල්ලෝ මේ වගේ වෙලාවට බොහොම සංසුන්ව කටයුතු කරන එක ගොඩක් වැදගත්. මේ කාලසීමාවේ දරුවන් අධ්‍යාපනයට තාක්ෂණය යොදා ගන්නවා වගේම විවිධ තාක්ෂණික ක්‍රීඩා සඳහා යොමුවීමේ ප්‍රවණතාවන්ද සමාජයෙන් මතුවෙනවා. ඇතැම් පරිගණක ක්‍රීඩා දරුවන්ගේ ප්‍රධාන අභිරුචියක් බවට පත්වෙලා තියෙන්නේ අනුන් නැසීමේ අරමුණ පුංචි හිත්වලටත් ඇතුල් කරගෙන. පාසල් භූමියක කුඩා දරුවන්ට නුසුදුසු ප්‍රේමයක් ඔස්සේ දිව යන පරිගණක ක්‍රීඩාද ඒ අතර තිබෙනවා. වෛරය, ක්‍රෝධය සිතෙහි පුරවාගෙන පුද්ගල ඝාතන පවා සැලසුම් කරන තැන දක්වාම ප්‍රේම කතාවේ සතුරා මරා දැමීම දක්වාම එම පරිගණක ක්‍රීඩා දුරදිග ගොස් තිබෙනවා. ඉන් නොනැවති වරදක් සිදුකොට එම වරද වසන් කිරීමට පෙළඹීමද එහි දක්නට ලැබෙනවා. එවන් පසුබිමක දරුවා ගැන සැලකිලිමත් වීම අවශ්‍යද නැද්ද යන්න
ඔබටම තීරණය කළ හැකි. නමුත් දරුවා පරිගණකයෙන් දුරකථනයෙන් ගලවාගත නොහැකි තරමටම ඒට ඇබ්බැහි වී ඇත්නම් කළ යුත්තේ කුමක්ද? දෙමව්පියෝ දරුවගේ මිතුරෙක් වුණාම තමයි මේ විද්‍යුත්තරය අයින් කරොත් එයා අඬයි දුක හිතෙයි කියලා කෙටි කාලීන තීරණවලට එළඹෙන්නේ. මොකද දිගු කාලීනව අපි ගත්තාම දරුවන්ගේ යහපත සඳහා කරන්න ඕනේ විද්‍යුත්තිර සඳහා ආදේශක ලබා දෙන එක. පුංචි පදින්න බයිසිකලයක්, එයත් එක්ක සෙල්ලම් කරන්න වෙලාවක්, එයාට වෙනත් බෝඩ් ක්‍රීඩා කරන්න අවස්ථාවක්, මේ වගේ එයාගේ හිතේ පීඩනය අඩු කරගන්න වෙනත් අවස්ථා ලබා දීමෙන් අපිට මේ විද්‍යුත්තිර භාවිතය අඩු කරගන්න පුළුවන්. ඉතින් මනස විකෘති කරවන, ව්‍යාකූල කරවන, වෛරය, ප්‍රචණ්ඩත්වය හදවත්වලට ඇතුළත් කරන මෙවැනි වීඩියෝ ක්‍රීඩාවලට දරුවන් ඇබ්බැහිවීමට ඇති ප්‍රධාන ඉඩකඩ ඔබේ දැස්මානයෙන් දරුවා ගිලිහී යාමයි. මේ දරුවන් පිළිබඳව ඔබේ අවධානය යොමු විය යුතුම කාලයක්. නැතිනම් සමාජ අපරාධයන්ට දරුවන් යොමු වූ පසුව පසුතැවී පළක් නැත. පරිගණක ක්‍රීඩා තුළ ඇති ලේ වැගිරීම් දරුවාට සාමාන්‍ය දෙයක් වනු ඇති. අපරාධ සිදු කර ඒවා සැඟවීම දරුවාගේ මනසට එක්විය හැකි. දරුවෙක් මෙවැනි ප්‍රචණ්ඩත්වයක් පෙන්නුම් කරනවා නම් ඒවා අගය කිරීම හෝ ඒවාට වටිනාකම් දීම නුසුදුසු බව සිහි තබා ගත යුතුය. දෙමව්පිය මේ වෙලාවට ගොඩක් සංසුන්ව ඉඳලා මේ සඳහා අනවශ්‍ය අවධානයක් සහ අගය කිරීමක් ලබා දීම නවත්තන්න ඕනි. දෙවෙනි එක මේ සඳහා ආසන්නව පවතින සමාජීය වෙනස්කම් සහ දරුවගේ හැසිරීමේ තියෙන නින්දේ ඇතිවෙන වෙනස, ආහාර රුචියේ ඇතිවෙන වෙනස නිරීක්ෂණය කරන්න ඕනි. සමස්තයක් හැටියට දරුවගේ හැසිරීම, සිතුවිලි හෝ හැඟීම් වල ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා නම් ප්‍රමාද කරන්නේ නැතුව ඒ සඳහා ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ මතයක් ලබා ඇබ්බැහිවීම් මත තාක්ෂණය අතහැරිය නොහැකිව දරුවන්ගේ සියතිවි නසා ගැනීම් පසු කියතා පුවත් මැවූ අතර අවසානයේ එයින් අහිමි වූයේ වටිනා ජීවිතයි. හෙට ලෝකය තාක්ෂණය සමග ඉදිරියට යද්දී අධ්‍යාපනයට මුවා වී ඔබේ දරුවා සිදු කරන විප්ලව තුළින් අනාගත ලෝකයම විනාශ වන බව ඔබ සිහි තබා ගත යුතුමය. පින්වතුනි බලන්නේ පුංචි දරුවෙක් අපි මේ වීඩියෝ පටය ආරම්භයේදීම දැක්කා ඉතාම කුඩා වයසේ දරුවෙක්. ඒ දරුවා අනාගතයේ කවුරු වෙන්න කැමතිද? එහෙම නැත්නම් ඒ දරුවා මොකක් කරන්න කැමතිද කියලා එයාගෙන් එයාගේ ගුරුතුමී අහනවා. ඒ ගුරුතුමී අහනකොට එයා කිසිම බරක් පතලක් නැතුව කියනවා මට ඕනේ මේ හැමෝම මරන්න. මං මිනි මරුවෙක් වෙන්නයි කැමතියි. මගේ පවුලේ අය ඉතුරු කරලා මට අනිත් ඔක්කොම මුළු ලෝකෙමයි මරන්න ඕන. මං ආසයිකට කියලා. බලන්න මේ පුංචි කාලේ මනසකට එහෙම හැඟීමක් හටගන්න ඒක කොයිතරම් භයානකයිද? අන්න ඒ නිසා මේ ඇත්තෙන්ම අපි ගිය වතාවේ දම්සභා මණ්ඩපයේදී මේ ගැන බොහෝසේ කතා කළා. ඒ නිසා ගිය වතාවේ දම්සභා මණ්ඩපයේ යම් දෙමව්පියෙකුට නරඹන්න බැරි වුණා නම් ඔබට පුළුවන් ශ්‍රද්ධා TV YouTube නාලිකාවට ගිහිල්ලා ඒ නරඹන්න. ඒ නරඹලා මේ තියෙන තත්ත්වයේ භයානකකම හඳුනාගෙන තමන්ගේ දරුවන්ව යහපතට යොමු කරන්න උත්සාහවත් වෙන්න ඕන. අපිට පින්වතුනි ජීවිතේ වටින්නේ යහපත. ජීවිතේ වටින්නේම යහපත සෙවීම. කුසලය සෙවීම. පින සෙවීම. මේක තමයි අපි හැම කෙනෙක්ගේම ජීවිතවල වටිනාම දේ. ජීවිතය ඇතුලේ අපි එක එක ඒවා හොයනවනේ. ඒ එක එක ඒවා හොයන ජීවිතේ අපි එක එක තැන් වලට යනවා. ඉතින් ඒවා ගැන විස්තර කරවුවොත් එහෙම ඒ විස්තරي ගොඩාක් පළල් එකක්. අපි ජීවිතේ නොයේක් දේ සොයනවා. ඒ සොයන දේවල් වල ඔබ හොයන්න පටන් ගන්න. කුසලය, පින, යහපත මේවා හොයන්න. හෙවිය යුත්තේ මේ දේ. අපි අපේ ජීවිතේ හොයන්න ඕන ඔන්න ඔය දේවල්. සාධාරණේ හොයාගෙන යනවා කියලා පැතිකඩක් තියෙනවනේ මේ ජීවිතේ. ඒකෙන් බොහෝ දෙනෙක් වෙහෙසටපත් වෙන නිසාත් ඒ වගේම අර වගේ ශානක අපිට අහන්න ලැබෙන බොහොම සෝචනීය පුවත් තියෙන නිසා තමයි මම අද මේ කාරණාව සිහිපත් කරන්න කල්පනා කළේ. මොකද තිලෝගුරු අපගේ බුදුරජාණන් වහන්සේ මේ ගැන එක ගාථාවකින් හරීම ලස්සන අර්ථයක් වදාළ නිසා.
බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන මේ ගාථා රත්නේ වදාළේ ඔබ දන්නවා විසාකා මහා උපාසිකාවට. විසාකා මහා උපාසිකාවට බුදුරජාණන් වහන්සේ 4 පද ගාථාවකින් මේ අර්ථය වදාලා. බලන්න එහි කියනදී සබ්බං පරවසං දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං සාධාරණේ විහඤ්ඤන්ති යෝගාහි දුරතික්කමාති. බුදුරජාණන් වහන්සේ විසාකාවට කියනවා විසාකා සබ්බං පරවසං දුක්ඛං අන්‍යයන් සන්තකේ අන්‍යයන් යටතේ තියෙන හැම දෙයක්ම දුකක්. අනුන්ගේ යටතේ ඉන්ට සිදුවීමත් දුකක්. සබ්බං ඉස්සරියං සුඛං සැප කුමක්ද? තමන්ගේ ජීවිතය තුළ යම් ගුණධර්මයකින් ඉසුරුමත් බවක් උපදවාගෙන තිබේද? කුමකින් ඉසුරුමත් බවක් උපදවා ගැනීමද? ගුණධර්මයකින් ඉසුරුමත් බවක් උපදවාගෙන තියෙනවාද? ඒකමයි සැපය. සාධාරණේ විහඤ්ඤන්ති. මේ ලෝකයේ ඇතැම්හු සාධාරණේ හොයාගෙන යති. ඒ සියලු දෙනා වෙහෙසට පත්වන්නේය. සාධාරණේ හොයන තැනැත්තාට ලැබෙන්නේ මොකද්ද? වෙහෙස පමණි. වෙන කිසිවක් නැත. යෝගාහි දුරතික්කමාති. කෙනෙකුට යහපතේ හැසිරීමට වීරිය වැඩිම නම් හැබැයි පහසුවෙන් කළ නොහැක්කේය. එතකොට මේ සාධාරණේ හොයාගෙන ලෝකේ බැට කනවා මේක තමයි අමාරුම වැඩේ කියලා. නමුත් අමාරුම වැඩේ මොකද්ද? තමන්ගේ ජීවිතේ යහපත කරා යාම. කුසලයේ කරා යාම. මේ සාධාරණේ ගැන කතාව හොඳට තේරුම් ගන්න පුළුවන් සිදුවීමක් ශානක අපිට අපේ දහම් පොත්වල හම්බ වෙනවා. සාධාරණේ හොයාගෙන යන කෙනාට වෙහෙසක්මයි කියලා භාග්‍යතුන් වහන්සේ යම් වචනයක් වදාළද ඒක කොච්චර සත්‍යයක්ද කියලා හිතෙනවා. ඒක සිද්ධ වුණේ මීට ගොඩාක් ඈත අතීතේ. තුන් දෙනෙක් හිටියා බොහොම ධනවත් සිටු පවුල්වල. මේ සිටු පවුල්වල තුන් දෙනා සල්ලාලකමට හුරු වෙලා හිටියේ. නොයෙක් ස්ත්‍රීන් එක්ක සන්තෝෂ වෙන්න ආසයි. මේ තුන් දෙනා දවසක් සතුටු වෙන්න කියලා මිත්‍රයෝ තුන් දෙනා සන්තෝෂ වෙන්න කියලා කුලියට ගත්ත ගෑනු කෙනෙක්ව. අපි කියන්නේ වෙසඟනක් ගණිකාවක්. ගණිකාවක්ව ගත්ත කුලියට අරගෙන මේ ගණිකාවත් එක්ක මේගොල්ලෝ ගියා පාළු වනාන්තරයකට. ගිහිලා ඒ වනාන්තරේ ඉතින් හොඳට මත්පැන් පාවිච්චි කරලා සන්තෝෂ වෙලා මේ වෙසඟනත් එක්ක සිත්සේ සන්තෝෂ වුණා. ඒ සතුටු වුණාට පස්සේ දැන් වෙන්න ඕන දේ මේ වෙසඟන කුලියට ගත්ත කෙනානේ. මෙයාට අවශ්‍ය ගාන ගෙවලා මේ වෙසඟන තමන්ට සතුට දුන්නානේ මේ තමන්ගේ මුදලට. එතකොට ඒ උදෙසා ඇයට වෙන්න ඕන සාධාරණයක් තිබුණානේ. මේ තුන් දෙනා කළේ අපරාධි මේ වෙසඟනක් විතින් වියදම් කරන ගාන. ඕන් ඔය අපි හිතේ හැටියට සතුටු වෙච්ච එකේ වනයේදීම මරලා දාමු. කතා වුණා. අර වෙසඟන සාධාරණේ ඉල්ලද්දි පතද්දි අනේ මට එහෙම කරන්න එපා කියද්දි මේ වෙසඟනම පාළු වනාන්තරේ මැරුවා. මරණකොට ඒ වෙසඟන හිතේ ඇති කරගත්තා කියන බොහෝම දුෂ්ට සහගත හැඟීමක්. මම මේ අයයන්ව මට පුළුවන් උපරිමයෙන් සන්තෝෂ කළා. හැබැයි මේකුන් මට අසාධාරණේ කළා. මං මේ අසාධාරණයට ගන්නවම යතහරින්නේ නැහැ කියලා. අන්න එහෙම හැඟීමක් ඇති කරගත්තා. ඒ හැඟීම ඇති කරගත්ත එකේ විපත බලන්න. දැන් මේ කතන්දරේ දිහා බලපුවම අපිට පේනවා ඉතින් අනේ ඇත්තනේ මේ කාන්තාවට වෙච්ච එක හරි නෑනේ කියලා. නමුත් මේ තියෙන්නේ සංසාර ගමන. එහෙමයි. බිහිසුණු සාංශාරික ගමනක් නේ ශානක මේ තියෙන්නේ. අපි මේ සාංශාරික ගමනේ යන අතරේ මනුස්ස ලෝකේ කියලා ලබන්නේ එක නිවස්නයක් විතරයි. ඒ නිවස්නෙත් දැන් බලන්න මේ මනුස්ස ලෝකෙට ශානක අපි එන්නේ. මිනිස්සුන්ගේ ආයුෂය අවුරුදු 80 වගේ පුංචි කාලෙනේ.
දැන් අපි අහලා තියෙනවානේ පෙර අතීත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. ඒ කාලේ මිනිස්සුන්ට අවුරුදු 20000ක් ආයුෂ තිබුණා. 40000ක් ආයුෂ තිබුණා මෙහෙම. දැන් අද අපිට හිතා ගන්නවත් බෑනේ එහෙම ආයුෂ මට්ටමක්. අපි මේ මනුස්ස ලෝකෙට එනකොට අපිට තියෙන්නේ බොහොම සොච්චන් ආයුෂය. අවුරුදු 80යි 75යි අපිට මැරලා යන්න වෙනවා. මේ නිවස්නෙට ඇවිල්ලා තේරෙන වයසේ ඉඳලා ඔන්න අපි සාධාරණේ හොයන්න මහන්සි ගන්නවා. ඒ වෙනුවෙන් නැගිටින්න ඕන කියලා මහන්සි ගන්නවා. ඒ වෙනුවෙන් අරගල කරනවා. නොඑක් දේවල්. ඊළඟට මේ විශේෂයෙන් මේ තරුණ වයසේ ළමයි ඊළඟට හැමදෙනාම පොදුවේ චිත්‍රපටි එහෙම බලනකොට ඒ අයගේ ඔළුව වලට නිතර හැඟීමක් යනවා. අපි සාධාරණ වෙනුවෙන් නැගී හිටින්න, යුක්තිය වෙනුවෙන් නැගී හිටින අය වෙන්න ඕනේ කියලා. ඒ වගේ වැරදි අදහස් මේ සිත්වලට වර්තමාන ලෝකයේ තියෙන ක්‍රමෙත් එක්ක යනවා. ඉතින් මොයි එක්කවත් එක්ක තමයි අපිට ජීවිතේ යන්න තියෙන්නේ. බලන්න අර සාධාරණ හොයාගෙන මැරිච්ච කාන්තාවට වෙච්ච දේ. ඒ බොහොම දුෂ්ට හිතකින් මිය ගියා. කිපුණු හිතකින් මිය ගිය නිසා ඈ යහපත් තැනක ගියේ නැහැ. එතකොට අර තුන් දෙනත් වැරදි වැඩක් නේ කළේ. ඒ තුන් දෙනත් මිය පරලෝ ගියා. ඒ තුන් දෙනත් හොඳ තැනක ගියේ නැහැ. හැබැයි මේ තුන් දෙනා මේ සංසාරික ගමනේ කැරකීගෙන එනකොට නොයේක් ಜಾතිවල උපදිනකොට මේ අයට එක ජීවිතයක තිලෝගුරු කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ඒ කිව්වේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර මේ මහා භද්‍ර කල්පයේ තුන්වෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විදිහට පහළ වුණ බුදුරජාණන් වහන්සේ. ඒ බුද්ධ ශාසනයේදී මේගොල්ලෝ ජීවිතේ හොයන්න ඕන දේ හොයන්න පටන් ගත්තා. ඒ හොයන්න ඕන දේ කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? පින හෙව්වා, කුසලයේ හෙව්වා, යහපත හෙව්වා, ධර්මයේ හෙව්වා. ඒක පස්සේ මේගොල්ලෝ ගියා. අර කෙනාට ඒ අවස්ථාව උදා කරගන්නට බැරුව ගියා. දැන් අනිත් කෙනත් එනවා සංසාරික ගමනේ. කවුද සාධාරණේ හොයාගෙන එන කෙනා? සංසාරික ගමනේ එනවා. ඇයට අසාධාරණේ කරපු අය ධර්මයේ හොයාගෙන ගියා, කුසලයේ හොයාගෙන ගියා, යහපත හොයාගෙන ගියා, පින හොයාගෙන ගියා. ඒ ජීවිතේ බොහෝ පින් රැස් කරගත්තා. ඒ ජීවිතේ බොහෝ පින් රැස් කරගත්ත නිසා ඒ අය මිය පරලෝ ගිහිල්ලා උපන්නා කියනවා තව්තිසාවේ. තව්තිසා දෙව් භවනේ ඉපදිලා ඒ දිව්‍ය ජීවිතය තුළ ඊටා සැපසේ දිව්‍ය සම්පත්තියෙන් ආඩ්‍යව වාසය කළා පින්වතුනේ බුද්ධාන්තරයක්. කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වෙලා අපේ ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකන් ඒ අය සුගතියි. ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මේ තුන්දෙනා ගානට එනවා මනුස්ස ලෝකයට. ඒ මනුස්ස ලෝකයට එන්නේ මේගොල්ලෝ පින හොයාගෙන ගියපු පිරිසක් විදිහට, කුසල් හොයාගෙන ගියපු පිරිසක් විදිහට, ජීවිතේ යහපත හොයාගෙන ගියපු පිරිසක් විදිහටයි මේ එන්නේ. ඒ නිසා සුදුසු තැනකම උපන්නා. සුදුසු තැන කියලා අපි අදහස් කරන්නේ පතිරූපදේශ වාස, බුදු බැන ඇහෙන මානයක, ධර්මයේ හැසිරිය හැකි තැනක යම් කෙනෙක් උපදිනවා නම් එයයි සුදුසු උපත. එයයි සුදුසු උපත. මේ ලෝකයේ තුල යමෙකුට කුසලයේ මෙයයි, අකුසලයේ මෙයයි, යහපත මෙයයි, අයහපත මෙයයි කියලා අහන්න ලැබෙන තැනක උපදින්න ලැබෙනවාද? ධර්මයේ ඇසෙන තැනක උපදින්න ලැබෙනවාද? සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රෝ ඉන්න තැනක උපදින්න ලැබෙනවාද? ඇත්තටම අපිට ඒකට තමයි කියන්න තියෙන්නේ සුදුසු තැන. පතිරූපදේශ වාස. මේගොල්ලෝ උපන්නා. මේගොල්ලෝ තුන්දෙනා ගැන පින්වතුන්ලා අහලා තියෙනවා. එක්කෙනෙක් තමයි ගන්ධාරේ රජුරෝ වෙච්චි පුක්කුසාති. අනිත් එක්කෙනා බාහිය දාරුචීරිය. අනිත් එක්කෙනා සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියා. තුන්දෙනා ගැනම පින්වතුන්ලා අහලා තියෙනවානේ. පුක්කුසාති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා අනාගාමී ඵලය සාක්ෂාත් කළා. බාහිය දාරුචීරිය උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා බුදුබණ අසා
බුදුරජුන්ගේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. එතකොට බලන්න ශානක ඒගොල්ලෝ හොයාගෙන ගියපු දේ අනුව ඒගොල්ලන්ගේ ජීවිත කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එහෙමයි. දැන් මේ අර ඈත අතීතයේ වැරද්ද කරපු අය මේ. වැරද්ද කරපු තුන්දෙනා අර ගණිකාවට අසාධාරණීය කරපු තුන්දෙනා මෙන්න සාංශාරික දුකින් නිදහස් වෙන තැනටපත් වුණා. දැන් බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ ඒ ජීවිතේම අරහත්ත්වේ පසක් කළා. එතකොට ගානට කැරකෙවිලා අර සාධාරණේ හොයාගෙන ආපු කෙනා මේ දඹදිව උපදිනවා. ඇයි උපන්නේ දඹදිව එක්තරා මේ භූමස්තව වාසය කරන යක්ෂ ජීවිතයක. ඇය යක්ෂණියක්. මේ යක්ෂණී තාම හොයනවා මොකද්ද? සාධාරණේ. එදා මං වෙසඟනක් වෙලා ඉද්දී මුන් මට අසාධාරණේ කළා. මට සාධාරණේ ඕනමයි. තාම හොයනවා. එතකොට ඒ ජීවිතයේ බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ මිය පරලෝ යන්නේ. උන්වහන්සේ පිරිනුවම් පාන්නේ ශානක ගවදිනක් කැනලා. ඒ ගවදින ඇන්නේ නිකන් නෙමෙයි. අර යක්ෂණී ගවදිනට ආවේශ වුණා. ආවේශ වෙලා ගවදින කුලප්පු කරා. කුලප්පු කරගෙන පන්නාගෙන ගිහිල්ලා ඇන්නා. එතකොට යක්ෂණී තමයි චේතනා පහල කරලා අර ගවදිනව මෙහෙवला බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේව ඒ විදිහට ඝාතනය කළේ. බරපතල පාප කර්මයක්. ආනන්තරීය පාප කර්මයක් තමන්ගේ ජීවිතයට රැස් කරගත්තා. ඊළඟට ඒ බැලුවා අනිත් එක්කෙනා. කවුද? පුක්කුසාති. ඔහුත් ඉන්නව පේනවා. ඔහු ඉන්නව පේනකොට ශානක ඔහු අනාගාමී. ජීවිතය ඉහළට දියුණු කරගත්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඔහුවත් ඝාතනය කළා. මං සාධාරණේ මං හොයන්නේ කියලා. ඔහු ඝාතනය කරනකොට ඒ ඝාතනය සිද්ධ වුණෙත් අර ක්‍රමයටමයි. ගවදිනක් කුලප්පු කරගෙන අරගෙන ගියා. එන්න මැරුණා. ඊළඟට සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා. ඔහුවත් අඳුනගත්තා. මට අසාධාරණේ කරපු අනිත් කෙනා මෙයා. මෙයාවත් මං ඉවරයක් කරන්න ඕන කියලා. ඒ ඝාතනය සිද්ධ කළෙත් ගවදිනකට වැහුණා. ඒ ගවදින පන්නාගෙන ඇවිල්ලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාට එනලා මිය පරලෝ ගියා. ඒ දැන් පුක්කුසාති මිය පරලෝ ගිහිල්ලා අනාගාමී ශ්‍රාවකෙක් නිසා සුද්ධාවාසී උපන්නා. ඊට පස්සේ බාහ්‍ය දාරුචීරිය මහතෙරුන් වහන්සේ පහනක් නිවිල යනවා වගේ පිරිනොම් පෑවා. සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා තවතිසා දෙව් භවනේ උපන්නා. අර වැඩේ කරපුගෙන සාධාරණේම හොයාගෙන ඒ වෙනුවෙන් මේ කල්ප ගානක් ආපුගෙන එයා රහතන් වහන්සේ පිරිනිවනට පත් කිරීම, රහතන් වහන්සේව ඝාතනය කිරීම, රහතන් වහන්සේගේ දිවිතොර කර ගැනීම කියන බරපතල පාප කර්මය කරගෙන ඒ ජීවිතින් පස්සේ දුක්ඛිත නිරයි. බලන්න සාධාරණේ හොයාගෙන යන්නේකේ විපත ඒක වෙහෙසකින්ම කෙලවර වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ජීවිතේ අපි මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක හොඳට තෝරා බේර ගත්තොත් එහෙම අපිට පුළුවන් හොඳ උපේක්ෂාවක්, හොඳ ඉවසීමක් ඇති කරගන්න. මේ මනුස්ස ලෝකේ ජීවත් වෙද්දී. මොකද මේ ජීවිතේ ගත කරනකොට අපිට අසාධාරණකම් ගොඩාක් එනවා. අපිට ගොඩාක් අයුක්ති සහගත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි ගොඩාක් අසරණකම් වලට පත් වෙනවා. මේ පත් වුණාට පස්සේ අපිට තේරෙන විදිහට අපි කල්පනා කරන්න ගියොත් එහෙම අපිටත් හිතෙන්නේම මම මේකට සාධාරණයක් කරගන්න ඕන. මං යුක්තියක් ලබා ගන්න ඕන. මේක අතහැරින්න නරකයි. අපිට එහෙම තමයි හිතෙන්නේ. අපි එතන කොටු වෙනවා. අපි එතන හිර වෙනවා. ඒ නිසායි බොහෝම අනුකම්පාවෙන් ශාස්ත්‍රුන් වහන්සේ අපිට මේ අවවාද කළේ සාධාරණේ විහඤ්ඤන්ති. සාධාරණේ හොයාගෙන ගියොත් නම් වෙහෙස විතරමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා සාධාරණේ හොයාගෙන යනවා වෙනුවට ඔබ හොයාගෙන යා යුත්තේ කුමක්ද? තමන්ගේ ආධ්‍යාත්මය තුළ ගුණධර්ම වශයෙන් ඉසුරුමත් බවක්. ඉසුරුමත් බව කියලා කියන්නේ හොඳට භව භෝග සම්පත් සහිත කෙනාට අපි කියනවා ඉසුරුමත්.
උද්දට ධනෙ තියෙන කෙනාට කියනවා ඉසුරුමත්. ඒ ධනෙන් ඉසුරුමත් බව වගේ භවභෝග සම්පත් වලින් ඉසුරුමත් බව වගේ පින්වතුනි ඇතු කරගන්න ඕන අපි ඉසුරුමත් බව පිනෙන් ගොඩාක් පින් රැස් කරගත්ත කෙනෙක්. කුසලයෙන් ගොඩාක් කුසල රැස් කරගත්ත කෙනෙක්. යහපතින් කෙනෙකුට පුළුවන් නම් ඉසුරුමත් වෙන්න. යහපත ගොඩාක් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක්. කෙනෙකුට පුළුවන් නම් සුචරිතයෙන් ඉසුරුමත් වෙන්න. කාලයක් තිස්සේ හොඳට සුචරිතේ තමන්ගේ ජීවිතයට පුරුදු කරගත්ත කෙනෙක්. අන්න ඒ කෙනාට සැනසෙල්ල ලැබෙනවා. මොකද සාධාරණේ හොයාගෙන මේ අසාධාරණ ලෝකේ අපි පටලැවෙන්න ගියොත් ඒ පටලැවිල්ල තුල තව තවත් සාංශාරික ගමනේ පටලැවිලා හිර වෙනවා මිසක් අපි කාටවත් නිදහස් වීමක් නම් උදා කරගන්න ලැබෙන්නේ නැහැ. ඒකත් තේරෙන්න පුංචි කතාවක් ඔබට සිහිපත් කරන්නම්. බුද්ධ කාලේ ඒකත් සිද්ධ වුණේ. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් එක්ක වැඩම කළා එක දුර චාරිකාවක්. ওই චාරිකාව වැඩම කරනකොට ගම්මානයක් කරා වඩින්න තිබුණා. ඒ ගම බමුණු ගමක්. ඒ ගමේ නම තූන. ඔය තූන කියන ගම බමුණු ගම මැදින් භාග්‍යතුන් වහන්සේ වැඩම කරනවා කියන ආරංචිය ඒ තූන ගමේ හිටපු බමුණන්ට ආරංචි වුණා. එහෙමයි. එතකොට මේ ශානක මේ තූන ගම කියලා කියන්නේ බමුණන්ගේ ආධිපත්‍යය තිබ්බ එකක්. බමුණු තමයි මේක පාලනය කරන්නේ. බමුණන්ගේ තියෙනවා බමුණු සභාවක්. බමුණු සභාව රැස් කළා. ඒ සභාවට ඉතින් ගමේ හැමෝම එන්න ඕන. ආවට පස්සේ බමුණෝ කියනවා අපිට ආරංචියක් තියෙනවා ඒ ශ්‍රමණ බවත් ගෞතමයෝ මහත් වූ භික්ෂූන් පිරිසක් එක්ක අපේ මේ තූන ගම හරහා චාරිකාවේ වඩිනවාය කියලා. ඔය මුඩු ශ්‍රමණ පිරිසට මේ තූන ගමින් කිසිවක් ලැබෙන්න බෑ. ඔන්න දැන් නීතියක් දැම්මා. පැම් පොදක්වත් දෙන්න බෑ. දැන් අදම ගිහිල්ලා උඹලා ගෙවල් වලට වමනා කරන පැම් පුරවලා ගෙවල් ඇතුළට ගන්න ඕන. යන්තාක් ලින් තියනවාද ලින් ඔක්කොම පිදුරු දාලා වහන්න ඕන. මහා දුෂ්ටයෝ පිරිසක්. මේ වතුර පොදක් බොනවට අකමැති වුණා. අර ඔක්කොම ටික ශානක මේ ශ්‍රම දානයක් දාලා මහා ලොකු ශ්‍රම දානකින් අර ලින් ඔක්කොම වැහුවා. වහලා පින්වතුනේ දැන් මේ තූන ගමේ පිරිස බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් වැඩම කරන මේ චාරිකාව දිනේ ගෙවල් ඇතුළට ගිහිල්ලා දොර වහගෙන මිනිස් පුලුටක් පේන්න නැහැ. ඇයි බමුණු තහනම් කරලා තියෙන්නේ කිසි කෙනෙකුට එළියට එන්න බෑ. අනේ මේ තූන ගම හරියට එනකොට භික්ෂුන් වහන්සේලාට හරි වෙහෙසයි. වෙහෙස මහන්සිය ඉවසා ගන්න බැරුව ඇතැම් භික්ෂුන් වහන්සේලා පැම් පොදක් හොයාගෙන ගෙයක් ගානේ යන්න පටන් ගත්තා පිණ්ඩපාති පිණිස. ඉතින් ලිං වලට බීබී බලනවා ලිං ඔක්කොම වහලා. කරන්න දෙයක් නැහැ. පැන් ටිකක් හොයාගෙන ගෙයක් ගාවට එක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. උන්වහන්සේට හොඳටම අපහසුයි. උන්වහන්සේ මේ නිවස ළඟට එනකොටම අර පිපාස වෙහෙස දරා ගන්න බැරුව කලන්තේ දාලා ඇදගෙන වැටුණා. ඒ ඇදගෙන වැටෙනකොට ඒ නිවස ඇතුලේ හිටියා එක ස්ත්‍රියක්. ඇයි මේ ජනේලෙන් දැක්කා. මේ ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. උන්වහන්සේ බොහොම පිපාසයෙන් පීඩිත වෙලා මේ කලන්තේ හැදිලා ඇදගෙන වැටුණා කියලා. දුක හිතුණා. දුක හිතුණාට පස්සේ ඇයි ඉක්මනින් දොර අරගෙන ඇවිල්ලා ඇයට අර නීති රීති ඔක්කොම අමතක වුණා. ඇයි දොර අරගෙන ඇවිල්ලා පැන් එකක් පූජා කළා. අනේ ඉතින් පැන් එක පූජා කරාම අර ස්වාමීන් වහන්සේ පැන් එක වළඳලා සූපත් වෙලා වැඩම කළා. ඕන ඔය විදිහට ඔය සිද්ධිය වුණා. ඊළඟ දවසේ ආයෙත් බමුණු සභාව රැස් වුණා. ඒ රැස් වෙන්නේ මොකටද? අපේ නීති රීති කවුරුත් කැඩුවාද ඒක දැනගන්න. බමුණු සභාව රැස් වුණාට පස්සේ මේ බමුණු පිරිස තලයේ හිටපු එක්කෙනෙක් කිව්වා මම මගේ ඇස් දෙකට දැක්කා අහවල් ස්ත්‍රිය නීති කඩලා අර ශ්‍රමණේකට පැන් එකක් පූජා කළා.
එහෙම කිව්වා. කිව්ව ගමන් බමුණු පිරිස ඒ ස්ත්‍රියව අල්ලගත්තා. අල්ලගෙන ශානක දඬුවමක් දුන්නා. බොහොම බරපතල දඬුවමක්. ඒ වගේ දෙයකට එච්චර දඬුවමක් දෙනවා කියන එක හරි අසාධාරණයි. අයුක්ති සහගතයි. ඇය ළඟට කඳවලා බමුණු අහනවා ඔබ කරපු වැඩේ වැරදි කියලා ඔබට තේරෙනවද? එතකොට ඇය කියනවා නෑ. මට ශ්‍රමණේක්ද කවුද කියන එක මට අදාළ වුණේ. මම ඒ වෙහෙස වෙලා හිටපු පිපාසයෙන් හිටපු කෙනාට පැම් පොදක් පූජා කළා. පිපාසයෙන් ඉන්න කෙනෙකුට පැම් දීම කිසිදු වරදක් නොවේ. ඈ එහෙම කිව්වා. එතකොට බමුණෝ ටික හොඳටම කිපුණා. බමුණෝ කිව්වා මේකට ගල් ගහලා මරන්න ඕන. බමුණන්ගේ නීතිය පරිදි ශානක ගල් ගහලා මරලා දැම්මා. ගල් ගහලා මරනවා කියන්නේ ඇය කොච්චර වේදනාවක් විඳින්නේ නැද්ද? ඒ ගල් පහර වදිනකොට ඇය සාධාරණේ හිව්වේ නෑ. මේකුන් මේ ගමේම පිරිස එකතු වෙලා සභාව තියලා මට අසාධාරණේ කළා. මේ එකෙකුගෙන් නෑර මම පරිගන්නවා කියලා හිතුවේ නෑ. ඇය ඒ වෙලාවේ හිතුවා නෑ මම වැරද්දක් කළේ නෑ. පිපාසයෙන් පීඩිත වෙච්ච කෙනෙකුට මම පැන් එකක් දුන්නා. ඒ කෙනාගේ ජීවිතේ මම බේරගත්තා. ඇය එහෙම හිතුවා. ඇයගේ දක්ෂතාවය හරි පුදුම සහගතයි. මොකද නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අයියෝ මම මේ කෙනෙකුට වතුර එකක් දෙන්න ගිහිල්ලා මං කරගත්ත ගොංකමක් කියලා. එහෙම හිතෙන්නත් පුළුවන්. ඒ මොකුත් නෑ. ඇය තමන් කරගත්ත යහපත තුලම හිත තියාගත්තා. හරිම පුදුම සහගතයි මේ යහපතක් සෙවීම අපේ ජීවිතයට කොච්චර යහපතක් උදා කරවනවාද කියන එක. අපි ශානක හොයන්නේ යහපත නම් පින නම් කුසලේ නම් ඒකෙන් අපේ ජීවිතයට යහපතමයි උදා වෙන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාළේ සබ්බං ඉස්සරියං සුඛං. තමන්ගේ ආධ්‍යාත්මයේ තුල තමන් උපදවා ගන්නවාද යම් ගුණධර්ම. ඒ ගුණධර්මයන්ගෙන් කෙනෙක් ඉසුරුමත් වෙනවාද ඒකමයි සැපේ. ඒකමයි සැපේ. අර ස්ත්‍රිය මේ පරලෝ ගිහිල්ලා උපන්නේ තව්තිසාවේ. මේ සිදුවීම මේ පුවත තියෙනවා පින්වතුනි විමානවත්තුවේ. ඉතින් අද අපි ඒ ස්ත්‍රියව ගැන ඒ දෙව්දුව ගැන මේ කතාව කියනකොටත් ඒ දෙව්දුව දිව්‍ය ලෝකයේ දෙව්සිරි විඳිනවා ඇති. අනේ නිසා මේ කාරණේ ඔබ හොඳට පහදා ගත යුතු දෙයක්. අපි හැමදෙනාම අපි මේ ජීවිතයේ පින්වතුනි සෙවිය යුත්තේ යහපතයි කුසලයයි පිනයි. ඒ දේ හොයන්න. ඒ දේම හොයන්න. ඒ දේම ඉලක්ක කරගන්න. ජීවිතේ ඒ දේවල් ලබන්න කැමති වෙන්න. මං පිනෙන් වැඩුණු ජීවිතයක් හදාගන්න ඕන. මං කුසල් රැස් වෙන ජීවිතයක් හදාගන්න ඕන. මං යහපතින් වැඩුණු ජීවිතයක් හදාගන්න ඕන කියන එකට කැමති වෙන්න. ලෝකෙන් සාධාරණය පතන්න එපා. ලෝකෙන් සාධාරණයක් හොයන්න එපා. හැබැයි ලෝකයට සාධාරණය දෙන්න. ඔබ සාධාරණය පතන්න එපා බාහිරින්. හැබැයි තමන්ගේ ජීවිතය මුල් කරගෙන ලෝකයට අසාධාරණයක් මේ ලෝකේ ජීවත් වෙන කිසි කෙනෙකුට අසාධාරණයක් වෙන්න දෙන්න එපා. තමන්ගේ ජීවිතේ පවත්ව ගන්න පුළුවන් වෙන්න ඕන කාටවත් අසාධාරණයක් නොවන විදිහට. ලෝකයට සාධාරණය දෙන්න. හැබැයි ලෝකයෙන් සාධාරණය අපේක්ෂා කරන්න එපා. ලෝකයට සැනසෙල්ල දෙන්න. හැබැයි ලෝකයෙන් සැනසෙල්ල අපේක්ෂා කරන්න එපා. ඕන් ඔහොම හිතක් ඕන් ඔහොම ජීවිතයක් ඔබ හදාගත්තොත් එහෙම අපි ඉතින් ටික කාලෙනේ මේ මනුස්ස ලෝකේ ඉන්නේ. මේ මනුස්ස ලෝකේ ඉඳලා අපි මේ පරලෝ යනකොට අපේ ජීවිතේ හැබෑවටම සැපවත් ජීවිතයක් බවට පත් කරගෙන ඇස් දෙක පියාගන්න අපි කොයි කාටත් අවස්ථාව ලැබෙවි. ඒ නිසා හොඳට මේ අවවාදය ඔබේ හිතට අරගන්න. ලෝකයට සැපේ සැනසෙල්ල දුන්නොත් ඒකෙන් කොච්චර සැනසෙල්ලක් තියෙනවාද කියලා තේරෙන බොහොම සතුටු හිතෙන වීඩියෝකුත් අපි අද ධම්සභා මණ්ඩපයේදී ඔබට පෙන්වන්න කල්පනා කළා. ඒක බොහොම සුන්දර වීඩියෝවක්. ඇත්තෙම දකිද්දි හරි සන්තෝෂයක් උපදිනවා. ශානක මේ කතාව අපිට දකින්න ලැබෙන්නේ තායිලන්තේ. එහෙමයි. තායිලන්තයේ පිරිසක් අර වීදිවල පාරවල් වල අනතුරටපත් වෙන
ඔය වීදිවල නිකන් ඉන්න සුනකයෝ වෙනුවෙන් ඒ සුනකයන්ට සැනසෙල්ල දීලා ඒ අය සතුටු වෙන හැටි. ඉතින් මේ වීඩියෝ පටේ නරඹලා ඔබ අර අපි කරපු අවවාදය හොඳට හිතට තව තවත් තදින් අරගන්න. මම ලෝකයට සාධාරණය දෙනවා. මං ලෝකයට සැනසෙල්ල දෙනවා. හැබැයි මං මේ ලෝකේ හොයන්නේ සාධාරණයවත් සැනසෙල්ලවත් නෙවෙයි. මම මේ ලෝකේ පින හොයනවා. පින රැස් කරනවා. කුසලයේ හොයාගෙන කුසල් රැස් කරනවා. යහපත සොයාගෙන යහපත රැස් කරනවා. ධර්මයේ හැසිරෙනවා මම කියන අදහසට ඔබ එන්න. වෙනසක් නැහැ පාද 4ක් ඇති ඔවුන් සහ පාද 2ක් ඇති ඔවුන් අතර. ඔවුන්ද වේගෙන් දිව යනවා. එකිනෙක අතර තරගයක් වගේ. ඔවුන් ආසයි මංමාවත්වල ඇවිදින්න, දිව යන්න. ඔබ මේ දකින්නේ අයාලේ යන අතරතුර රියානතුරුවලට ලක්ව පාද අහිමි වූ සුනකින් පිරිසක්. ඔවුන් දැන් වෙනද වගේම දිව යන්නේ, ඇවිදින්නේ හදවත් ඇති පිරිසකගේ ක්‍රියාවක් නිසා. තායිලන්තයේ ජීවත් වන මේ කණ්ඩායම සුනකින්ට එක තැන ඉන්න ඉඩ දුන්නේ නැහැ. ඔවුන් මේ සුනකින්ට ආධාරක නිර්මාණය කරා. ඒ ආධාරවල උපකාරයෙන් තමයි ඔවුන් මේ විදියට දිව යන්නේ. රාත්‍රී කාලයේදී සුනකින්ගේ පාදවලින් මේ ආධාරක ගලවනවා. ආයෙත් උදැස්සනින් මේ කණ්ඩායම එනකම් මේ සුනකින් මග බලන් ඉන්නවා. ඒ ආධාරක රැගෙන නිදහසේ ඇවිදින්න. ආබාධ තිබුණට ආධාරයක් තියෙන නිසා ඔවුන්ගේ දිවයෑමට කිසිම බාධාවක් නැහැ. ඒ වගේම මේ සුනකින් අහවන්න වගේම ඔවුන්ගේ ආධාරක පිරිසිදු කරන්නත් මේ කණ්ඩායම අමතක කරන්නේ නැහැ. කොවිඩ් කාලසීමාවේදී අයාලේ යන සුනකින් ඕන තරම් දකින්න ලැබුණු බව මේ කණ්ඩායමේ සමාජිකයෙක් කියනවා. ඒ නිසාම ඒ හැම සුනකයෙක්ටම රැකවරණය දෙන්නත් මේ පිරිස අමතක කළේ නැහැ. ඒ වගේම සුනකින් රැකබලා ගන්න විශාල මුදලක් ඔවුන්ට වියදම් වෙනවා. ඒත් ඔවුන්ගේ කාරුණික හදවත් මුදලට වඩා වටිනවා. සුනකින් 600කට අධික සංඛ්‍යාවක් රැකබලා ගන්නත්, මහපාරේ ඉන්න සුනකින් පෝෂණය කරන්නත් මොවුන් අමතක කළේ නැහැ. සුනක ප්‍රතිකාර මධ්‍යස්ථානයකුත් ඔවුන් සතුයි. සමහර විට මේ කතාව මේ විදියට නිම නොවුන නම් සුනකින් ආබාධිතව තවමත් මහා මාර්ගවල ජීවත් වේවි. අපිට මේ කතාව ලොකු ආදර්ශයක් කියලා දෙනවා. අත්වැලක් වෙන්න තව කෙනෙක්ට උපකාරයක් ඕනම වෙලාවට, වැටි වැටි යන කෙනෙක්ට, අසරණ සතෙක්ට ඔබේ උපකාරය හැම වෙලාවකම ලබා දෙන්න. මේ වගේ ප්‍රවෘත්ති අපිට ලෝකයෙන් විතරක් නෙවෙයි අපේ රටිනුත් නිරන්තරයෙන් අහන්නට දකින්නට ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රවෘත්ති අපිට අලුත් නෑ. ඉතින් මේ වගේම පින් කරන්න පින්වන්ත ඔබට පුළුවන්කමක් තිබෙනවා. අපි ගොඩක් දුරට කතා කරන්නේ වරප්‍රසාද ගැන නෙවෙයි. අපි වරප්‍රසාද පස්සේ තමයි යන්නේ. අපි යුතුයකම් වගකීම් ගැන කතා කරන්නට යන්නේ නැහැ. වරප්‍රසාද ගැන හොයනවා. වරප්‍රසාද අපිට ලැබිය යුතු දේවල් ගැන හිතනවා. හැබැයි අපේ යුතුයකම වගකීම ගැන කවේලාවකත් කතා කරන්නට යන්නේ නැහැ. ඒ නිසා ඔන්න අද ඉඳලා ඔබට දම්සභා මණ්ඩපයෙන් පණිවිඩයක් ලැබුණා. ඒ තමයි ඔබ වරප්‍රසාද ගැන හිතන්නට යන්නට එපා. ඔබේ යුතුයකම වගකීම ඉටු කරන්න. සාධාරණය හොයන්නට යන්න එපා. හැබැයි ඔබ තුලින් සමාජයට, රටට, ලෝකයට සාධාරණය දෙන්න. හොඳ වැඩක් කරනකොට ස්වභාව ධර්මයත් යහපත් වැඩක් කරනකොට ආශිර්වාද කරනවා කියලා කතාවක් තියෙනවානේ. ඒ නිසා යහපතෙහිම හැසිරෙන්න. ඔබට යහපත උදා වෙනවා. අපි සූදානම් වෙන්නේ දම්සභා මණ්ඩපයෙන් කෙටි විරාමයක් ලබා ගන්නට මත්තෙන් අපි සිහිපත් කරගමු. දම්සභා මණ්ඩපය පින්වන්ත ඔබට සමීප කරන්නට අද දවසේදී බැතිබර දායකත්වය එකතු කරන පින්වතුන් වන්නේ අද දින 9 වන ජන්මදිනයේ යෙදුණු රොනාල් ප්‍රනාන්දු පුතුට ආශිර්වාද කිරීම පිණිස බහාමාසයේ වෙසෙන පින්වත් දෙපළක් සහ දරුවන් විසින් තමයි අද දවසේදී බැතිබර විකාශන දායකත්වය එකතු කරන්න. පින්වතුනි ඔබටත් පුළුවන් මේ ආකාරයට දම්සභා මණ්ඩපයක් වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය එකතු කරන්න. ඒ පිළිබඳව විස්තර දැනගන්න කතා කරන්න 071 232යි 88යි 87 දුරකථන අංකයට 071 232යි 88යි 87 දුරකථන අංකයට. අපි විරාමයෙන් අනතුරු බලාපොරොත්තු වෙන ඔබගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න වෙනුවෙන් දහම් අවවාදයන් ලබා දෙන්නට 011 2යි
548යි 400 0112යි 548යි 400 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් මේ පැත්තට එන්නට ඔබේ ජීවිතයේ තියෙන ගැටලු ප්‍රශ්න යොමු කරන්නට. පින්නතුනි අපි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පසුව අපි නැවතත් දම්සභා මණ්ඩපයට ගොඩ වෙමු. පින්වත්නි අපේ විරාමයෙන් අනතුරුව නැවතත් දම්සභා මණ්ඩපයේ සමගයි සම්බන්ධ වන්නේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ ඔබට පුළුවන්කමක් තිබෙනවා දම්සභා මණ්ඩපයට ගොඩ වදින්නට. අද දවසේදී බැතිබර දායකත්වය එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. අද දින නවවන ජන්මදිනයේ දන රොනාල් ප්‍රනාන්දු පුතුට ආශිර්වාද කිරීම පිණිස බහාමාසි වෙසෙන පින්වතුන් දෙපළක් සහ දරුවන් විසින් තමයි දම්සභා මණ්ඩපය වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. ඒ වගේම පින්වතුනි අපි මතක් කරන්නට අවශ්‍යයි ශ්‍රද්ධා TV YouTube නාලිකාවට පිවිසීමෙන් ඔබට පුළුවන්කමක් තිබෙනවා පසුගිය දම්සභා මණ්ඩපයේ වැඩසටහන සියල්ල නරඹන්නට. ඒ විතරක් නෙමෙයි ඊයේ දිනේ සිට ඔබට සුවිශේෂ අවස්ථාවක් ලැබුණා. සම්මානනීය සිනමා කෘතියක් වන විෂම භාග චිත්‍රපටය ඔන්න ශ්‍රද්ධා YouTube නාලිකාව හරහා ඔබට නැරඹීමේ අවකාශය ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා බොහොම ආදරයෙන් ශ්‍රද්ධා YouTube නාලිකාව subscribe කරමින් නිතර ඇසුරු කරන්නට. අපි දැන් සූදානම් වන්නේ අද දවසේදී දම්සභා මණ්ඩපය වෙතට ලැබුණු දුරකථන ඇමතුම් මාර්ග ඔස්සේ ලැබෙන ප්‍රශ්නවලට පින්තුන්ට පිළිතුරු ලබා දෙන්නට, දහම් අවවාදයන් ලබා දෙන්නට ඒ වෙනුවෙන් දැන් අපි අවස්ථාව වෙන් කරගන්නේ. මුලින්ම අපිත් එක්ක ඉන්නවා මාතලෙන් අලහකෝන් මහත්මිය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ මහා සමය සූත්‍රයේ දේශනා කරේ කාටද කොයි වෙලේද මොන හේතුවක් හින්දාද කියලා දැනගන්න ඕන ස්වාමීන්. අවසරයි ස්වාමීන් වහන්සේ. මහා සමය සූත්‍ර දේශනාව දේශනා කිරීමට පසුබිම් වෙච්චි සිදුවීම බොහොම අසිරිමත් සිද්ධියක්, යම් පමණක් දීර්ඝ සිදුවීමක් ඒක. මහා සමය සූත්‍රය භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ඒ මොහොතේම අරහත්ත්වයට පත්වෙච්චි 500 නමක් අරමුණු කරගෙන. එතකොට ඒක කොහොමද සිද්ධ වුණේ? මේ මහා සමය සූත්‍ර දේශනාවේ පසුබිම් කතාව බලනකොට ශානක අපිට පේන දෙයක් ශාස්ත්‍රුන් වහන්සේගේ අපේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය. බුදුරජාණන් වහන්සේට තියෙන අසාධාරණ ඥානයක්නේ. භාග්‍යතුන් වහන්සේට සඩ අසාධාරණ ඥාන තිබෙනවා. අසාධාරණ ඥාන 6ක්. ඒ අසාධාරණ ඥාන 6න් එකක් තමයි ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය. ඒ කිව්වේ අනිත් අයගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන පිළිවෙල, ඒ ඉන්ද්‍රිය ධර්මයන් පවතින විදිහ බුදුරජාණන් වහන්සේට බලන්න පුළුවන්. මොනවද ඉන්ද්‍රිය ධර්ම කියන්නේ? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රියන් කොපමණක් මෝරලාද? ඒ ඉන්ද්‍රියන් මෝරලා නැත්තම් මේරීම පිණිස කුමක්ද කළ යුත්තේ? මේ හැමදේම බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. ඒ තමයි අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රූන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක ශාක්‍ය කෝලීය ගැටුමක් ඇති වෙන්න ගිහිල්ලා ඒ ඝට්ටණය සමතේකට පත් කළා. මේ ශාක්‍ය පිරිසයි කෝලීය පිරිසයි රෝහිණී කියන නදියේ ජලය බෙදා ගන්න බැරුව යුද්ධයකට එළඹුණා. ඒ යුද්ධයට එළඹිච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ එහි වැඩම කරලා අර ශාක්‍ය කෝලීය ගැටුම සමතේකට පත් කළා. භාග්‍යතුන් වහන්සේ වැඩම කළේ නැත්තම් මහා ලේවැගිරීමක් එතන වෙන්න තිබුණා. ඉතින් එතකොට ශාක්‍ය කෝලීය රජවරු බොහෝම ප්‍රසාදයට පත් වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ නොහැඩියා නම්, ඔබ වහන්සේගේ මහා කරුණා ඇස අපේ පැත්තට නොලැබුණා නම් ස්වාමීනි මහා ලේ වැගිරීමක් වෙන්නට තිබුණා. අපි හැමදෙනාගේ මේ ජීවිත රක්ෂා වුණේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා ස්වාමීනි රජවරු විදිහට අපි ඔබ වහන්සේට තුටු පඬුරක් ලෙස ඔබ වහන්සේගේ උපස්ථාන පිණිස අපේ කුමාරවරු 500ක් පූජා කරනවා කියලා ශාක්‍ය කුමාරවරු 500ක් මේ බුද්ධ ශාසනයට පූජා කළා, ශාක්‍ය කෝලී කියන දෙපැත්තෙම. එතකොට ශාක්‍ය පිරිසේ කුමාරවරු 250යි, කෝලීය පිරිසේ කුමාරවරු 250යි, ඔක්කොම 500යි. එතකොට මේ කුමාරවරුන්ගේ පැවිද්ද මේ කැමැත්තෙන් ඇති වෙච්ච පැවිද්දක් නෙමෙයි.
තමන්ටම මහාන වෙන්න හිතිලා එහෙම ගිහින් මහාන වුණා නෙවෙයි. රජවරුන්ගේ අනපරිදිනේ පැවිදි වුණේ. ඉතින් බොහෝ දෙනෙක් මහාන වුණේ අකමැත්තෙන්. බුදුරජාණන් වහන්සේ මේ 509 ඒ මොහොතේම පැවිදි කළා. පැවිදි වුණාට මොකද මේ ස්වාමීන් වහන්සේලාගේ හිතවල පැවිද්දට කිසි ආසාවක් නැහැ. හරි අකමැත්තෙන් ඉන්නවා. හැබැයි මේ පැවිදි කරගත්තේ ඒ ශානක මේ 509ටම මාර්ගඵල අවබෝධ කරන්න තරම් මහා පින්බලයක් තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම සියල්ල මුහුකුරා යන්න පිනක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දකින නිසා. මොකද භාග්‍යතුන් වහන්සේට විතරනේ ඒක දැක ගන්න පුළුවන්නේ. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය කියන ඒ අසිරිමත් ඥානය තියෙන පිංගතුනේ අපගේ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේට පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ 509ම එකතු කරගෙන ගිහිල්ලා දහම් අවවාද දීලා දැන් ආවාසී ඒ 509 වැඩ ඉන්නවා. වැඩ ඉන්නකොට මේ 500 දෙනා මහාන වෙන්න කලින් හාදකම් තිබුණු ගෑනු ළමයි පෙම්වතියෝ මේ 500 දෙනාට පණිවිඩ එව්වා. ඉතින් එක එක පණිවිඩ. ඒ පණිවිඩ වල තිබුණේ නිකන් ඒ කියන්නේ දැන් අපිව දාලා ගියා හිටි හැටියේ දැන් අපිව මතක් වෙන්නේ නැතිද කියලා මේ වගේ ඒ වගේ පණිවිඩ තිබුණා. දැන් මේ ස්වාමීන් වහන්සේලා තමාරුවෙන් ඉන්නේ. තව ඒ උඩට පණිවිඩත් වෙනකොට හරි අපහසුතාවයටපත් වුණා මේ පැවිද්ද. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ භික්ෂුන් වහන්සේලා මේ අලුතින් පැවිදිච්ච භික්ෂුන් ඉන්නේ අමාරුයි. බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. වැඩම කරලා අර 509 ගහනවා මහණෙනි ඔබ මේ කුණාල කියන විල ගැන අහලා තියෙනවද? එතකොට මේ 509ම කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ කුණාල කියන විල ගැන අසා තියෙනවා. ස්වාමීනි ඒක අපිට දකින්න බැරි මේ හිමාල පර්වත රාජයාට වෙන්න තියෙන බොහොම අසිරිමත් තැනක් කියලා අපි අහලා තියෙනවා. එහෙම කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා මහණෙනි ආස නැද්ද මේ කුණාල විල බලන්න යන්න? කිව්වා ස්වාමීනි අපි වගේ අය කොහොමද කුණාල විල බලන්න යන්නේ? ඒක සාමාන්‍ය මිනිසයාට ලං වෙන්න බැරි තැනක් නේ. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි යමෙක් යන්න කැමති නම් ආසයි නම් මම යන්න ආසයි කියන හිත විතරක් උපද්දන්න. මං ඔබව කැඳවාගෙන යන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ එරදීන් 509ටම පුළුවන් වුණා හිමාලයේ කුණාල කියන විල අභියසට යන්න. දැන් මේ විල් තීරේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. වැඩ ඉඳලා මේ කවදාවත් දකින්න නැති අසිරියනේ. සාමාන්‍ය මනුස්ස නේත්‍රයකින් දකින්න පුළුවන් තැනක් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ එරදීන් හින්දා තමයි මේ භික්ෂුන්ට මේ අවස්ථාව උදා වුනේ. ඉතින් භික්ෂුන් වහන්සේලා හරි සන්තෝෂයි. අර පරණ ඒවා ඔක්කොම අමතකයි දැන්. අර ගෑනු ළමයි ඉව පුතුණ්ඩු කෑලි වල කතා, ඒ හාදකම් ඔක්කොම අමතක වුණා. දැන් භාග්‍යතුන් වහන්සේ කෙරෙහිම ප්‍රසාද තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කුණාල වෙල්තරේදී අර 509 ඉලක්ක කරගෙන ඒ 509ගේ ඉන්ද්‍රිය ධර්මයෝ මුහුකුරා යන විදිහට ධර්මයක් දේශනා කළා. ඒ ධර්මය ගැන තමයි අපි අසා තියන්නේ කුණාල ජාතකය. කුණාල ජාතක කතාව භාග්‍යතුන් වහන්සේ වදාළා. ඒ කුණාල ජාතක කතාවේ තියෙනවා මේ ස්ත්‍රී භාවයේ යම් යම් දෝෂ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දොස් ටික ඇයි අර 509ට කියලා දුන්නේ? ඒ 509ගේ හිත් ධර්මාවබෝධයට පින් තියෙන ඒ 500 දෙනාගේ හිත් කාමයට වැටෙන්න තියෙනවා මේ ස්ත්‍රීන් ගැන මතක් වෙන නිසා. ඒ කාම කටුව කඩලා යන්න බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කළා. ශාස්ත්‍රඥ වහන්සේගේ යම් ධර්ම දේශනාවක් ඇද්ද එය ඒකාන්ත ඵල සහිතයි. අර 500 දෙනා වහන්සේම සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. ඒ 500 දෙනා වහන්සේම සෝවාන් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ 500 දෙනාත් එක්ක වැඩම කළේ කපිලවස්තුවේ මහා වනයේට. කපිලවස්තුවේ මහා වනයේට වැඩම කොට එහි තිබුණු රුක් සෙවණක ශාස්ත්‍රඥ වහන්සේ පළඟක් බැඳගෙන වාඩි වුණා. අර 509 පොලිමට බුදුරජාණන් වහන්සේ ළඟට එක නම බැගින් එන්න පටන් ගත්තා.
ඒ පැමිණෙන එක භික්ෂූන් වහන්සේට බුදුරජාණන් වහන්සේ හිත බලලා ඉන්ද්‍රිය ධර්ම බලලා ධර්මයක් දේශනා කළා. ඒ ප්‍රාතිහාරයට කියනවා ආදේශනා ප්‍රාතිහාරය. බුදුවරු ආදේශනා ප්‍රාතිහාරයමුත් දමනය කිරීම කරනවා. හිත බලලා අනුරූප කමටහනක්. ඒ කියන්නේ ඒක ඒ පුද්ගලයාට විතරක් අනුරූප එකක්. ඒ ක්‍රමයට කල්පනා කරන කෙනාට ඉන්ද්‍රිය ධර්මය උහු කරා යනවා. ඉතින් එක නමට එක ගානේ බුදුරජාණන් වහන්සේ කමටහන් දුන්නා. ඒ කමටහන අරගෙන ඒ භික්ෂුන් වහන්සේලා ඔය කපිලවස්තු මහා වනයේ තිබුණු රුක් සෙවණවල් වල ඒ කමටහන පුරුදු කරන්න වාඩි වුණා පිළිවෙලකට ගිහිල්ලා. ඒ කතාවේ කියනවා ශානක කමටහන් අරගෙන කමටහන් ගැනීම පිණිස යම් පොලිමකට භික්ෂුන් වහන්සේලා වැඩියනේ. එහෙමයි. එක්කෙනෙක් වැඩම කරනවා භාග්‍යතුන් වහන්සේගෙන් කමටහන ගන්නවා නැගිටලා යනවා. ඊට පස්සේ දෙවනිය. ඔහොම 500 ඉවර වෙනකොට මුලින්ම කමටහන ගත්ත කෙනා ඇවිල්ලා ඉන්නවා කියනවා. ස්වාමීනි මම සියලු කෙලෙස් නැසුවා කියන පණිවිඩය කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ දමනය කිරීම නම් ආශ්චර්යමත්. 509 කමටහන් ගන්න පොලිමේ ආවේ යම්සේද අරහත්ත්වයට පත් වෙලා ඒ විදිහටම පොලිමේ ආවා කියනවා. ඒ 509 විශාලා මහනුවර ඒ මහා වනයේ භාග්‍යතුන් වහන්සේ ඉදිරිපිට වැඩ ඉද්දී මේ අසිරිය මේ අద్භූතය දැකලා මොකද පුංචි වෙලාවයි ගියේ මේ දමණයට මේ අద్භූතය දැකලා මහා දෙව්බඹ පිරිසක් එකතු වුණා. මේ මහා සමය කියලා කියන්නේ ඒකයි. මහා සමය කියලා කියන්නේ මහා රැස්වීම කියන අදහස. එතන භාග්‍යතුන් වහන්සේත් ඒ මොහොතේම අරහත්ත්වයටපත් වූ මේ 500ක් රහතන් වහන්සේලාත් දකිනු පිණිස මහා බ්‍රහ්මයා ප්‍රධාන බ්‍රහ්ම ලෝකවල සියලු බ්‍රහ්ම රාජවරු ඒ බ්‍රහ්ම පිරිවර ඊළඟට සියලු දෙවි දේවතාවුන් වහන්සේලා යක්ෂයෝ නාගයෝ ගුරුලෝ මේ හැම දිනම එකතු වුණා. මහා පිරිසක් එකතු වුණා. ඒ මහා පිරිස එකතු වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේත් රහතන් වහන්සේලා දකින්නෙමුයි කියලා. දැන් මහා පිරිවරක් එකතු වෙලා ඉන්නවා. ඒ මහා පිරිවර එකතු වීම සම්බන්ධයෙන් ඔබ නුවණින් අවධානය යොමු කරන්න බලන්න කිව්වා. එතකොට ඔන්න රහතන් වහන්සේලාගේ ස්වභාවය ශානක හොඳට තේරෙනවා. රහතන් වහන්සේලා තමන් වහන්සේලාගේ නුවණ යොමු කරනවා මේ ඇවිල්ලා ඉන්නේ කවුද කියලා බලන්න. හැබැයි හැම රහතන් වහන්සේ නමකටම එක විදිහ නැහැ. සමහර රහතන් වහන්සේලා එතනින් 100 දෙනෙක් විතර කියනවා දැක්කේ. හැබැයි සමහර රහතන් වහන්සේලා දහස් ගණන් දැක්කා. සමහර රහතුන් ලක්ෂ ගණන් දැක්කා. ඉතින් ඒ වගේ මේ රහතන් වහන්සේලාගේ හැකියාව විවිධ වුණා. හැබැයි තිලෝගුරු අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලම දැක්කා. ඔය මහා සමය වෙලාවේ ඔය මහා රැස්වීම වෙලාවේ ඔතෙන්ට පැමිණියා කියනවනේ මේ ලෝකේ වසන් කරගෙන ඉන්න වසවර්ති මාරයා. මේ මහා සමය සූත්‍රය අවසන් වෙන්නේ විදිහට. වසවර්ති මාරයා පැමිණියාට පස්සේ ඒ වසවර්ති මාරයාගේ පැමිණීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා. මාරයා පැමිණිලා බිහිසුණු හඬ නංවනකොට ඒ මාරයාගේ බියකරු සේනා දැක සියලු පිරිවර බිහිතියටපත් වුණා. හැබැයි එහි වැඩ හිටපු එකදු රහතන් වහන්සේ නමකටවත් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් බිහිතියක් කරන්නට මාරයාට හැකියාවක් නැහැ. එහි කියවෙනවා ලෝමය කුදු රහතුන්ගේ කම්පා කළ නොහැක්කේය. කෙලෙස් නැසූ රහතන් වහන්සේගේ ලෝමයක්වත් කම්පා කරන්නට හැකියාවක් නැත්තේය. ඒ බඳු රහතුන් බිහි කළේ අපගේ තුන් ලෝකාග්‍ර ශාස්ත්‍රුන් වහන්සේ වන ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහොම සුන්දර දේශනාවක් මහා සමය සූත්‍රයේ විශේෂයෙන් මේ දේශනාවර ගාථා ස්වරූපයෙන් තියෙන්නේ මහමෙවුනාවේ පාලි සිංහල පිරුවානා පොත් වහන්සේ සදහැවත් පින්වතුන්ලා ළඟ තියෙනවා නම් ඒ පිරුවානා පොත් වහන්සේගේ අපේ ගුරු දේවයන් වහන්සේ හරි ලස්සනට මේ සූත්‍ර දේශනාව පරිවර්තනය කරලා තිනවා. ඒ පරිවර්තනේ කියවන්න ලොකු ධර්ම ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන් උතුම් දේශනාවක්. එහෙමයි. ඉතින් පින්වතුනි ඔබට මම හිතන්නේ පිළිතුර ලැබෙන්නට ඇති. ඔබ ධර්ම ග්‍රන්ථ කියවනවා නම් අනිවාර්යෙන්ම ඔබට පුළුවන්කමක් තිබෙනවා ඔබේ ධර්ම ඥානය වැඩි දියුණු කරගන්න විතරක් නෙවෙයි ඔබේ සංසාර ගමනට
ඔබේ ජීවිතයට බොහෝ කරුණු කාරණා එකතු කරගන්න ජීවිතය සාර්ථක කරගන්නට හැකියාව ලැබෙනවා. අපි සූදානම් වන්නේ ඊළඟ ප්‍රශ්නයට යමු වන්නට 0112 548යි 400 කියන අපේ දුරකථන අංකය 0112 548යි 400 කියන දුරකථන අංකය ඔස්සේ මේ වෙලාවේදී ඉන්නවා අංකුඹුරෙන් චන්ද්‍රකුමාර මහත්මයා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. සිංහල ස්වාමීන් වහන්සේ මගේ ආගම Hindu ආගම. නමුත් මම බුද්ධ ආගමට දැන් ගොඩාක් ආස කරලා දැන් අවුරුද්දක විතර කාලයක් වෙනවා. නමුත් මේ ඔබ වහන්සේලාගේ මේ බුදු දේශනාව ඒ සියල්ලක්ම ආන විට මාට මගේ හදවත ඇතුලින් බුදු ගුණයේ සීවෙනකොට මට දරා ගන්න බැරි සතුටක් ලැබෙනවා. මොකද හේතුව මේ බුද්ධ ආගමේ මිනිස්සුන්ටවත් කරගන්න බැරි දෙයක් මගේ හදවතේ මට මේ අවස්ථාවේදී පැවිදි වෙන්නත් මට හිතිලා තියෙන්නේ. මට කාත් කවුරුත්ම නැහැ. මගේ දෙමාපියෝ මගේ සහෝදරයෝ සියලුම දෙනා මම අත්හැරලා ගිහිල්ලා ඉන්නේ. නමුත් මම දැන් තනියෙන් ජීවත් වෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ වගේ දෙයකට මට මොනාරි පිටක් බලාපොරොත්තු වෙන ඔබ වහන්සේගෙන්. මොනවායි මට දැනගන්න ඕනක් තියෙන්නේ. නමෝ බුද්දයි. විනෝත් ස්වාමීන් වහන්සේ අවසරයි. අපගේ ශාස්ත්‍රූවර මහා කාරුණික බුදුරජාණන් වහන්සේට පින්වතුනේ මේ ලෝකයේ කියනවා නමක් සත්‍ය නාම. සත්‍ය නම් බුදුරජාණෝය. ලෝකයට සත්‍යම දේශනා කරපු නිසා බුදුරජාණන් වහන්සේට කියන නමක් සත්‍යය. එතකොට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ගැන අපි තෝරා බේරා ගත යුත්තේ ආන් මේ විදිහට. බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ සත්‍යයයි. ඇත්ත දේශනා කළා. එතකොට ඇත්ත කියන එක මේ ලෝකේ හැම දෙනාට පොදු දෙයක්. ඒකට ආගම් ભેද, ಜಾති ભેද, කුල ભેද මේ නොඑක් ભેද බින්න වීම නෑ සත්‍යයට. නමුත් අපි දැන් ලෝකේ දිහා බලද්දී ශානක අපිට පේන්න තියෙනවා නොඑක් විදිහට මති මතාන්තර වශයෙන් ભેද බින්න වීම. ඉතින් මේ ભેද බින්න වීම කියන එක ඇත්තටම වර්තමානයේට විතරක් අදාළ එකකුත් නෙමෙයි. මේ ලෝකේ යන්නේම ওই ભેද බින්න වීම එක්ක. සංසාරික ගමනේ ඔය ભેද බින්න වීම කියන එක ආගම් වශයෙන් බෙදීම, ಜಾති වශයෙන් බෙදීම, කුල වශයෙන් බෙදීම මේක තියෙනවා. ඉතින් ඒව ASCII තමයි ඒ කියන්නේ මහා බොරු බේගල් ගොඩාක් ASCII. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකම එක උතුම් සත්‍ය අපිට මේ කාලේ අහන්න වාසනාව ලැබිලා තියෙනවා. දැන් බලන්න අපි මේ සත්‍ය වූ ධර්මය අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් මහමෙවුනාව භාවනා අසපු සංචිතය බිහි කරලා ගුරු දේවයන් වහන්සේ මේ සත්‍ය වූ ධර්මයේ ඒ විදිහටම දේශනා කරන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක කියලා. බුදුරජාණන් වහන්සේ මේ විදිහටයි සද්ධර්මයේ දේශනා කළේ කියලා නිර්මලව පිරිසිදුව බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ අපේ ගුරු දේවයන් වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා. එතකොට එසේ දේශනා කරන්න ආරම්භ කරපු එක කොයිතරම් යහපතක්ද කියලා පේනවා මේ කරුණ අහනකොට. එහෙමයි. බලන්න වෙන ආගමික මතවාදයක් අනුගමනය කරමින් හිටපු කෙනෙකුත් මෙහෙම සද්ධර්මය අහලා තමන්ගේ ජීවිතයට යහපතක් සලසාගෙන තියෙනවා. ඉතින් අපිට සිහිපත් කරන්න තියෙන්නේ ජීවිතය කියන එක කොහොමත් කංකටොළු වලින් යුක්ත එකක් තමයි. ඒ කංකටොළු වලින් යුක්ත ජීවිතයට යම් සැනසෙලි සුවයක් හෝ ලැබෙන්නේ ධර්මයෙන්ම විතරයි. පරිබාහිර දේවල් වලින් අපි ලබන සැනසෙල්ල කියලා කියන්නේ අතිශයින්ම తాවකාලික එකක්. හැබැයි සැනසුමක්, හැබැයි සුවයක් අපිට උදා කරගන්න පුළුවන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මයේ තුලින්ම විතරයි. ඒ නිසා අපි එතුමාට සිහිපත් කරන්නේ දැන් මේ තාක් ආසාවෙන් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ඇසුවාසේම තමන්ගේ ජීවිතේ නිතර බණ අහන්න. ධර්මය ඉගෙන ගන්න. ඉගෙන ගන්න දහම් පද හොඳට නුවණින් විමසලා තව තවත් ඒ ධර්මයේ පුරුදු වෙන්න මහන්සි ගන්න. ඒකමයි අපි හැමෝටම තියෙන එකම සැනසෙල්ල. ඉන් එහා සැනසෙල්ල අපි කාටවත් ඇත්තේ නෑ. එහෙමයි. ඔබට පුළුවන්කමක් තිබෙනවා ශ්‍රද්ධා රූපවාහිනිය ඒ වගේම ලක්විරු ගුවන්විදුලි ඔස්සේ දවසේ ඕනෑම අවස්ථාවක උතුම් වූ නිර්මල වූ ඒ සත්‍ය ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. රූපවාහිනියේ කලන මිතුරා විදිහට අපිට දෙන්නට තියෙන
උත්තරීතරම උතුම්ම ත්‍යාගය ඔබටය. ඒ නිසා ඔබට අපි ආරාධනා කරනවා නිරන්තරයෙන් අපව ඇසුරු කරන්නට, ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, යථාර්ථවත් කරගන්නට. ඔව් ඇත්තම ශානක මේ කාරණේ අපි සිහිපත් කරගන්න ඕන මූලිකව මහමෙවුනාව භාවනා සුපුව බිහි කරලා අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයම නිර්මලව පිරිසිදුව ලෝකයට දේශනා කළා. එහෙමයි. එතකොට එසේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පාරිශුද්ධ සද්ධර්මයම කතා කිරීම කියන එකයි ධර්ම දේශනාව වශයෙන් සිද්ධ විය යුත්තේ. එහෙමයි. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයෙන් වුණත් ඔබට නිරතුරුව පිංගතුවේ අහන්න ලැබෙන්නේ බාහිර මතවාද වලින් කිලිටි නොවුණු පිරිසිදු සද්ධර්මය. ඒ පිරිසිදු සද්ධර්මය අහන්න ලැබුණොත් තමයි අපිට ඇත්ත දැනගන්න ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේ ලෝකෙට මේ කුමක්ද දේශනා කළේ කියන එක. එහෙමයි. නැත්නම් අපි හිතමු මේකට තමන්ගේ අදහසක් කවුරු හරි කලවම් කරා කියලා. එතකොට මේ තමන්ගේ අදහස කලවම් කිරීමත් එක්ක අද ධර්මයේ කිලිටි වුණා. කෙලස් දුරු කරපු මහා මුනිදුන් දේශනා කරපු සද්ධර්මයට කෙලස් සහගත කෙනෙකුගේ ලාමක මතයක් යනවා. ඒක කෙලිට වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කිරීම දේශකයන් වහන්සේ නමක් කොහොමද කරන්නේ කියන එක ගැන අපේ පරණ බණ පොත්වල හරි ලස්සනට සඳහන් වෙනවා. එහෙමයි. ධර්ම ප්‍රදීපිකාව කියන පොතේ සඳහන් වෙනවා ධර්ම දේශකයා කියලා කියන්නේ කවුද? හරියට ධර්ම දේශකයා මෙන්න මේ වගේ කියනවා. රජෙකුට ඉන්න ඒ රජුගේ ආඥාව කියවන අනබෙරකාරයෝ වගේ. ඉස්සර රජුරෝ පණිවිඩේ යවන්නේ අනබෙරකාරයෝ ලව්වනේ. එතකොට රජුරෝ අනබෙරකාරයන්ගේ අතට පණිවිඩේ ලියලා දෙනවා. ලියලා දුන්නාට පස්සේ අර අනබෙරකාරයෝ ඒ තැන් වලට යනවා. ගිහිල්ලා මේ රජුගේ ආඥාව කියවන කෙනෙක් කියලා ඉන්නවනේ. එතකොට අර මේ බෙරේ ගහන්න වෙන කවුරු හරි ඒකලා අර බොහොම මේ රාජකීය ලීලාවෙන් යුක්තව ලස්සන අභරණෙන් සැරසිලානේ ওই රජුගේ ආඥාව. ඒ ආඥාව කෙරෙහි ගෞරවයෙන් ඒක කරන්නේ. එතකොට මේ යම් තැනකට ගිහිල්ලා මිනිස්සු ඒක රාශී වෙන තැන අර බෙරේ ගහලා කාලගෝසා කරනවා. එතකොට මිනිස්සු එකතු වෙනවා. මිනිස්සු එකතු වුණාම ඔහු කරන්නේ මොකක්ද? ඔහු කියන්නේ නැහැ මේ මට නම් හිතෙන්නේ මෙහෙම එකක් එහෙම ඒවා කියන්නේ නැහැ. ඔහු අර රජුගේ ආඥාව ඒ විදිහටම කියවනවා. අපගේ මහරජයන් මේ විදිහට පවසන්නේය. එය අසා දැනගනින්නලා කියලා තමයි ඒක කියන්නේ. එතකොට ඒක තමයි අනබෙරකාරයාගේ කෘත්‍යය. එතකොට අනබෙරකාරයාට ප්‍රශංසාවක් ලැබෙනවා කියනවා. අනබෙරකාරයාට මිනිස්සු ප්‍රශංසා කරන්න පටන් ගන්නවා කියනවා මේ කියපු විදිහ නම් හරි ලස්සනයි. රජුගේ මේ පණිවිඩය අරගෙන ආපු විදිහ හරි ලස්සනයි. එහෙම නැත්නම් එයාගේ කටහඬ නම් හරි ලස්සනයි. ඒ වගේ දෙයක් ලැබෙනවා මිසක් අනබෙරකාරයාට ඊට වඩා පැසසුමක් අදාළ නැහැ. මොකද ඔහු කරේ රජුගේ ආඥාව කියවන එක. ඔන්න ඔය වගේ තමයි ධර්ම දේශකයන් වහන්සේලා. තිලෝගුරු අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලයේ සිටම මේ දක්වා යම්තාක් ධර්ම දේශකයෝ පැවතෙනවාද? බුදුරජාණන් වහන්සේගේ සසුනේ ධර්ම දේශකයන් වහන්සේලා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ධර්ම දේශකයන් වහන්සේලා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයම පවසන පිරිසයි. ඒකෙන් තමයි පින්වතුනි ලෝකයට යහපතක් සිද්ධ වෙන්නේ. ඒක අපි හොඳට තේරුම් ගත යුතු කාරණාවක්. 0112 548 කියන දුරකථනයෙන් මේ වෙලාවේ දින්නවා ඉඳුරුව නාමලී මහත්මිය. තෙරුවන් සරණයි ඔබතුමියට නම බුද්ධාය. මහත්මයා මම නාමලී කියලා කෙනෙක් ඉඳුරුවේ. ස්වාමින් වහන්සේ මේ මට මගේ මහත්මයා දැනට අවුරුද්දක ඉඳන් අසනීප තත්ත්වයෙන් ඉන්නවා. මේ වෛද්‍යවරු නම් කිව්වේ අපි පෙන්නත් වෙලාවේ ස්නායු අමාරුවක් කියලා තමයි අපි හිතුවේ. නමුත් එහෙමත් තදබල ස්නායු අබාධයක් නැහැ. නමුත් ඔහු දැන් අර කලක ඉඳන් කල්පනා ශක්තිය ගොඩාක් අතින් දුර්වල වෙලා තිනවා. විතරම දැන් සාමාන්‍යයෙන් ගොඩාක් පින් අතේ වැඩ කරා ඉස්සර නම් දැන් ගාතාවක්වත් කතා කියාගන්න බෑ. ගොහො වන්දනාමාන ඔක්කොම කරගෙන වැඳගෙන ඉන්නවා. නමුත් මෙයාට කතා කරගෙන ඒ දේවල් කරගන්න පැහැදිලි මනසක් නැහැ. ඔහු සමහරක් වෙලාවට අපිට හිතෙනවා ඔහු හැසිරෙන හැටියට
ස්වාමීන් වහන්සේ නොපෙනෙන බලවේගයකින් ඔව්ව යම්කි වෙනත් විදිහකට ඔව්ව මේවනවද කියලාත් අපිට හිතෙනවා. තද බලට කේන්තික් යනවානේ. ඉන්වත් ස්වාමීන් වහන්සේ මේ අපි කරන ප්‍රතිකාරات එක්ක අපේ ධර්මයෙන් පීඩක් මේ ප්‍රශ්නෙට ලැබලා මේ විසඳුමක් ලබා දෙන්න කියලා අපි වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තම අපේ ජීවිතවල අපි හැම දිනාටම ඔය ආකාරයෙන් නොඑක් විදිහේ කම්කටොළු. එහෙමයි. එක එක්කෙනාට තියෙන කම්කටොළු ප්‍රශ්න විවිධාකාරයි. එහෙමයි. මිනිස්සු හැම දෙයක් නිසාම අසරණ වෙනවා, පීඩාවටපත් වෙනවා, දුකටපත් වෙනවා. ඒ දුක් කම්කටොළු හැම එකක් වෙනුවෙන්ම අපි පිහිටක් හොයනවා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්ච අපේ මේ ජීවිතේ අපිට ලැබිච්ච වාසනාව තමයි අපිට තේරුම් ගන්න ලැබුණා මේ ගත වෙන ජීවිතේ මොකක්ද කියලා. ගොඩාක් ජීවිතවල අපි ජීවිතේ සම්බන්ධයෙන් නොඑක් සිහින ලෝක මවාගෙන ඉඳලා එහෙම මියදෙන්නේ නැති. ඒ නිසාමනේ අපි තාම මේ දුක්ඛිත සංසාර ගමනේ පටලවිලා තියෙන්නේ. එහෙමයි. අපි මේ සාංශාරික ගමනේ යම් අයරකින් සම්බුදුවරයෙකුගේ සද්ධර්මයක් අවබෝධ කළා නම් මේ වෙනකොට අපි සසරින් නිදහස් වෙලානේ. එහෙමයි. ඒතර අපි ගොඩාක් වෙලාවට බොළඳ දේවල් තුල අසත්‍ය තුල හසු වෙවි ඉන්නේ නැති. ඉතින් මේ ජීවිතේ අපිට වාසනාවක් උදා වුණා. භාග්‍යතුන් වහන්සේගේ සත්‍ය වූ සද්ධර්මය අහන්න. ඒ සද්ධර්මයේ තුලින් ජීවිතයේ ස්වභාවය ගැන තේරුම් ගන්න. ඒ නිසා මේ ජීවිතේට කරදර කංකටොළු එනකොට ඔබ තමන්ගේ ජීවිතය තුළ තේරුම් ගත යුතු කාරණේ තමයි මේ දුක්ඛිත සංසාර ගමනේ ස්වභාවය. බලන්න අපි ආදරය කරන අයට අපි නොසිතූ නොපැතූ ව්‍යසන එනවා. ඒ අයට මහා කරදර වලට පත් වෙන්න සිද්ධ වෙනවා. සමහරවිට අපේ ජීවිතේටත් පෞද්ගලිකව ගොඩාක් ප්‍රශ්න එනවා. මේ ඔක්කොමත් එක්ක තමයි මේ ජීවිතේ අපිට අරගෙන යන්න තියෙන්නේ. සැනසීම පිණිස අපි බාහිරින් යමක් බලාපොරොත්තු වෙනවද? ඒ එකකවත් අපි හොයන සැනසෙල්ල නැහැ කියන එක අපි හොඳට තේරුම් අරගන්න ඕන. එහෙම තේරුම් අර ගැනීමම ඔබට ওই ප්‍රශ්න වලට මුහුණ දෙන්න හොඳ ආධ්‍යාත්ම ශක්තියක් බවට පත් වෙයි. මේ ජීවිතේ හැටි මෙහෙම තමයි. මේ ජීවිතේ දුක මට විතරක් උරුම වෙච්ච එකක් නෙමෙයි. මේ උපදින හැම සත්‍යයකටම මේ ප්‍රශ්න කරදර මේ විදිහට පැමිණෙනවා කියන එක අපි තේරුම් අර ගැනීම අපිට බොහොම හොඳ ආධ්‍යාත්ම ශක්තියක්. අපි මීට කලින් ධම්සභා මණ්ඩපයේදී කරුණ පැහැදිලි කිරීමක් කළේ අපිට යම් අනිත්‍ය ගැන වැටහීමක් තියෙනවා නම් මේ ලෝකේ වෙනස් වෙලා යන එකක් කියන අවබෝධය දැක්ම. ඊළඟට අපිට වැටහීමක් තියෙනවා නම් ඒ වෙනස් වෙලා යෑම අපිට ඕන විදිහට හසුරවන්න පුළුවන් එකක් නෙවෙයි. අනාත්මයි කියලා දැක්මක් වැටහීමක්. ඒ දෙක අපි හැමදෙනාගේ ජීවිතවලට විශාල පහසුවක් ඇති කරනවා මේ ජීවිතය කියන යුද්ධයට මුහුණ දෙන්න. මේකෙදී ඇති වෙන වද වේදනා ඉස්සරහා යම් සැනසෙල්ලක් සුවයක් විඳින්න අපිට ඒ උපකාරී වෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු ඒ මහත්මියට අපි සිහිපත් කරන්නේ තමන්ගේ ජීවිතෙත් ඒ ගිලන් භාවයට පත් වෙලා ඉන්න ස්වාමි පුරුෂයාගේ ජීවිතෙත් තෙරුවනට බාර කරන්න. ඊළඟට අඟුලිමාල මහා සෑරජානන් වහන්සේ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් මේ විශාල කැපකිරීමකින් මොකද මේ අපි අඟුලිමාල සෑය ඉදි කරන කාලේ මේ රටේ බොහෝ මේ වසංගත ආදී ප්‍රශ්න හටගත්තා. ඒ හැම එකක්ම හටගෙන තියෙද්දිත් අපි අඟුලිමාල මහා සෑරජානන් වහන්සේව ඉදි කළා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මඟ පෙන්වීම මත ඒ සෑරජානන් වහන්සේගේ අපගේ ශාස්ත්‍රූවර මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඊළඟට විශේෂයෙන් මහා තේජානුභාව ඇති අඟුලිමාල රහත් මුනිදුන්ගේ උතුම් ධාතුන් වහන්සේලා 19ක්
ඒ සෑරජාණන් වහන්සේ තුල වැඩ ඉන්නවා. ඒ නිසා පින්වතුනි අපි මේ නොයෙක් කරදර මැද පීඩාවට පත් වෙනකොට අපේ ජීවිතයට සහනයක් පිළිසරණක් උදා කරගන්න බොහොම හොඳ පිළිවෙතක් අඟුලිමාල සෑරජාණන් වහන්සේට ජීවිතේ පූජා කිරීම. ඒක දැන් මේ කාලවකවානුවේදී සෑරජාණන් වහන්සේ මැද පුදා ගන්නට යන්න Tamanට අවකාශ නැතිනම් නිවසේ ඉඳලම කරන්න. අඟුලිමාල මහා සෑරජාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ හිඳින අඟුලිමාල රහත් මුනිදුන්ගේ ධාතුන් වහන්සේලා 19ක් වැඩ හිඳින ඒ උතුම් සෑරජාණන් වහන්සේට අපගේ ජීවිත පූජා වේවා කියලා ජීවිත පූජාව කරන්න. ජීවිත පූජාව සිදුකොට තමන් නිරන්තරයෙන් රැස් කරන්නා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් ප්‍රධාන දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. සක්දෙවිඳුන් ප්‍රධාන දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරන්න. තමන් තෙරුවන් සරණේ පිහිටලා ඉන්න කෙනෙක්, තෙරුවන් සරණේ පිහිටලා පිනක් දහමක් රැස් කරගෙන ගුණයක් පුරා ගන්න මහන්සි වෙන කෙනෙක්. ඒ සඳහා යම් කරදර බාධා තියෙනවා නම් ඒවා දුරුකොට අපිට සුවසේ මේ පිළිවෙත් පුරන්න අවකාශ සලසා දෙන්න. එසේ අවකාශ සලසා දෙන දෙවිවරුන්ට අපි නිරන්තරයෙන් රැස් කරන පින් අනුමෝදන් කරනවා කියන ඒ සිහිපත් කිරීමත් එක්ක දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ විදිහට කටයුතු කරද්දී අපිට යම් නොපෙනෙන පැති වලින් එහෙම ප්‍රශ්න තියෙනවා නම් ඒවා සම්බන්ධයෙන් විසඳුමක් කරා යන්න පිළිවෙතක් අපට හැදේවි. ඒ නිසා එහෙම කටයුතු කරන්න. දුගී දුප්පත් අය කල්පනා කරනවා මුදල් ටිකක් වැඩිපුර තියෙනවා නම් මේ ප්‍රශ්න ටික ඉවරයි කියලා. ඒ වගේම ධනවත් අය හිතනවා ටිකක් නිදහස් වුණා නම් අපේ ප්‍රශ්න ටික ඉවරයි කියලා. එහෙම ප්‍රශ්න වලින් නිදහස් වෙන්න මේ ප්‍රශ්න ඉවර කරන්න පුළුවන්කමක් තියනවාද? දුගී දුප්පත් පැලේ වගේම සිටු මැදුරෙත් ප්‍රශ්න විවිධාකාරයෙන් තියෙනවා. ඒවා එකිනෙකට සාපේක්ෂයි. හැබැයි මේ ප්‍රශ්න කොතනක් තියෙනවා. මෙන්නත් අපි සූදානම් වන්නේ නැවතත් යොමු වන්නට මතුගම දෙසින් සීලවතී මණිකේ මහත්මිය සම්බන්ධ වෙලා ඉන්නවා දුරකථනය ඔස්සේ. තෙරුවන් සරණයි ඔබතුමියට. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. මම මේ කියන්නේ අර දැන් අපි බුදු ආමඳුරන්ට අපගේ ජීවිතය පූජා කරනවානේ. ඒක උදේ හවස කරන්න පුළුවන්ද? එතකොට දැන් ওই චෛත්‍ය වලටත් මේ අපේ ජීවිතය පූජා කරනවානේ. ඒක දිගටම මේ එහෙම උදේ හවස කරාට අවුලක් නැද්ද කියන එක තමයි දැනගන්න ඕනේ. නමෝ බුද්ධාය. අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තෙම අපි උතුම් තෙරුවනට ජීවිතේ පූජා කිරීම, ඊළඟට සෑරජාණන් වහන්සේලාවට ජීවිත බාර කිරීම, පූජා කිරීම, මේ හැමදේම කරන්නේ පින්වතුනි ඒ තෙරුවන් සරණේ තියෙන ආනුභාවය සලකාගෙන. ඒ ආනුභාවය සලකාගෙන ඒ කෙරෙහි තියෙන පහන් සිතින් තමයි අපි තෙරුවනට ජීවිතේ පූජා කිරීම, ඊළඟට මේ සෑරජාණන් වහන්සේලාට එහෙම නැත්නම් බෝධීන් වහන්සේලාට ජීවිත බාර කිරීම, පූජා කිරීම අපි කරන්නේ යානුභාවය සලකාගෙන. නැත්නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ මිනිස්සු අසරණ වුණාට පස්සේ අසරණ භාවයට පත්වෙච්ච මිනිස්සු තමයි සරණ හොයාගෙන යන්නේ. මිනිසුන්ට අසරණ භාවයට පත්වෙච්ච මිනිස්සු සරණ හොයාගෙන යනවා කියලා මේ අදහස් කළේ ශානක. අසරණකමක් උපන්නන් පස්සේ තමයි මිනිස්සු මේ සරණක් හොයාගෙන යන්න පෙළඹෙන්නේ. එතකන් සමහරවිට ඔය කට කියව කිව ඉන්නෝනේ පඬිතුකමට. දැන් ඔය බොහෝ දුරට අපිට අහන්න ලැබෙන්නේ මහා මේ උඩඟු අදහස්, ජීවිතය සම්බන්ධයෙන් උඩඟු අදහස්, ඉදිමුණු අදහස් අපිට අහන්න ලැබෙන්නේ ඒ අයට අර අසරණකම කෙනකම්. අනේ මනුස්සයාගේ ජීවිතවලට එක එක নানা විද අසරණකම් එනවනේ. දැන් අපිට ප්‍රශ්න කතා කරන නිසා අපිට දැනගන්න ලැබෙනවානේ මිනිස්සු කොච්චර අසරණකම් වල ඉන්නවද. ඇතැමුන්නේ අසරණකම් යම්කිසි පුද්ගලයෝ නිසා සිද්ධ වෙනවා. ඒක නවත්තන්න විදිහක් නැහැ. ඊළඟට ආදරෙන් හදාගන්න ඕනේ දරුවෝ නොමග යනවා. දැන් ඔය මේ කාලවකවානුවේ අපිට හරියට පණිවිඩ ලැබුණා මේ දරුවන්ව අර තාක්ෂණික උපකරණ වලින් බේරගන්න බැරුව අමල හරිය අසරණ වෙලා. පිහිටක් නැහැ. දෙමව්පියන්ට කර කියා ගන්න දෙයක් නැහැ. කිව්වට අහන්නේ.
ඊළඟට මාධ්‍යයෙන් අර වගේ දේවල් දකින්න ලැබෙනවනේ මේ දරුවෝ හිතුවක් කරලා මේ බොහොම දරුණු තීරණ අරගෙන. එතකොට අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට අවවාදයක් කරනකොට පොඩ්ඩක් සැරවැර වෙනකොට මේ කෝටි වාරයක් හිතට හිතෙනවා මගේ දරුවට විපතක්වත් වෙයිද? මගේ දරුවා මේ අර දරුවෝ කරගත්තා වගේ යමක් කරගනියවද? එතකොට බොහොම අසරණකම්. ඒ එක පැත්ත. ඊළඟට මිනිසුන්ට මේ ශානක මුදල් හදල් පැත්තෙන් ගත්තත් ජීවිතේ පවත්වා ගැනීම පැත්තෙන් ගත්තත් එතනක් තියෙනවා ගොඩක් අසරණකම්. ඊළඟට උන්න අමනුෂ්‍ය ප්‍රශ්නක් කඩා වැටෙනවා. තව අසරණයි. ඊළඟට ලෙඩ රෝග තව අසරණයි. ඔහොම කොච්චර අසරණකම් ජීවිතය තුළ තියෙනවද? අසරණකමට පත් වුණාට පස්සේ මේ මිනිසයා ඒ අසරණකමට පිහිටක් පිණිස බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච. බොහෝ දෙනා මේ පර්වත වනාන්තර පස්සේ පවා ඊළඟට මහා ලොකු රුක්ෂ පස්සේ පවා සරණක් හොයාගෙන යනවා කියනවා. දැන් අපි දකිනවානේ සමහරවිට මහා ලොකු විශාල ගස් තියෙනකොට ඒ ගස් අභියස එක එක ඒවා හදාගෙන පුද සත්කාර කරන හැටි. සමහරවිට ලොකු වාහන වලින් මිනිස්සු ඇවිල්ලා එතන මේ නොයිකුත් පූජා සත්කාර සිද්ධ කරනවා. ඇයි මිනිස්සු අසරණයි? එතකොට අසරණ භාවයට පත්වෙච්ච මිනිසයා කවුරු හරි කිව්වොත් එහෙම මේ ගහ හොඳ පිහිට තියෙන ගහ. එහෙම කියලා එයා මේ අර ගහට වදිනවා. ඒ ගහට පුදනවා. එතකොට මේ අසරණ වෙච්ච මිනිසයා සරණ හොයාගෙන යන දේවල් නොඑක ආකාරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ විදිහට පර්වත වනාන්තර දේවාල නොඑක් ශාස්ත්‍ර මේවා පස්සේ මිනිස්සු යනවා වුණාට නේතංකෝ සරණං කේම. ඒක බිය රහිත වූ සරණක් නන් නොවේ. නේතං සරණ මුත්තමං උතුම් සරණකුත් නෙවෙයි. නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛ පමුච්චති. එයට පැමිණුණා කියලා ඒ සරණ ලබා ගත්ත කියලා ජීවිතේ දුක්ඛං කටළු වලින් නිදහස් වෙන්න බෑ. නිකන් తాවකාලික ස්පාසුවක් తాවකාලික සතුටක් විතරක් එතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැබැයි යමෙක් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ අහලා මෙන්න මෙහෙම තේරුම් ගන්නවා. දුක්ඛං ජීවිතේ දුකක් තියෙනවා. ධර්මය අහපු කෙනාට ඉගෙන ගන්න ලැබෙනවා ශානක දුක ගැන. මේ ජීවිතේ ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, මරණයට පත්වීම දුකක්. දැන් අපි ඔය අසරණකම් කියලා කියන්නේ ඔබට නෙමෙයිද? ඔබ තමයි අසරණකම්. ඔය දේවල් තමයි අසරණකම්. දැන් සමහරවිට අපි මේ ගැන කියනකොට මේවා හැම දිනාට පොදු ධර්මයයි කියලා මේ ප්‍රශ්නේ ජීවිතේට නොපැමිණි කෙනාට එකපාර මේක තේරුම් ගන්න බෑ. එකපාරට මේකේ බර දැනෙන්නේ නැහැ. ඇයි තමන්ගේ පැත්තට හැරිලා බලන්නේ? අපි පෞද්ගලිකව වයසට යන දවසක් එනවා. මේ සිනහසෙන දසන් අපිට මේ කට ඇරලා hina වෙන්න බැරි කාලයක් එනවා. මොකද මේ දත් හැලින යන. ඊළඟට මේ දැස් යුග නොපෙනී යන දවසක් එනවා. ඇඟපත රළි වැටෙන දවසක් එනවා. ඒක පෞද්ගලිකව අපට එනවා. අපි ලෙඩ දුක් වලට පත් වෙලා ඔත්පල වෙලා කෙඳිරි ගගා එක තැනක ඉන්න වෙන අවස්ථාවක් අපි හැමදෙනාගේ ජීවිතවලට පෞද්ගලිකව තියෙනවා. හදිසි අනතුරු විපත් නැස්පැත්ති මේවාට පත් වෙන්න ඉඩක් අපි හැමදෙනාගේ ජීවිතවලට තියෙනවා. ඊළඟට පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රිය වූවන්ගෙන් වෙන්වෙන්න සිද්ධ වෙනවා කියන එක හැමදෙනාට තියෙනවා. ආදරය කරන මව, පියා, ආදරය කරන අය හැමදෙනා වෙන් වෙලා යනවා. ඒකට අපිට පෞද්ගලිකව මුහුණ දෙන්න වෙනවා. ඊළඟට අපියෙහි සම්පයෝගෝ අප්‍රිය දේවල් ජීවිතේට එනවා. අමනුෂ්‍ය ප්‍රශ්න වලට අපි අකමැති වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ඒවා කඩාපැත් වෙනවා මේ ජීවිතේට. අපි කොච්චර මේ අකමැති වුණත් අකමැති විදිහේ දේවල් දැන් මේ වසංගත කියලා කියන්නේ අපි කැමති ඒවායි. මේ ඇවිල්ලා කඩාපැත් වෙලා තියෙන්නේ. ඒවට අපිට පත් වෙන්න සිද්ධ වෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් මේවා ඇතුලේ අපිට හිර වෙන්න සිද්ධ වෙනවා. බෙන් බලන්න මේ කතාව ශාස්ත්‍රෝන් වහන්සේ තමයි ලෝකයට දේශනා කළේ. මේක අපිට ලෝකේ පේන්න තියෙනවා. අන්න ඒක දකිනකොට හිත පහදව ගන්නවා. කාගෙනද? බුදුරජාණන් වහන්සේ ගැන. මේ සත්‍ය අපට කිව්වේ ඒ බුදුරජාණන් වහන්සේය. මේ සත්‍ය මේ ඇත්ත අපිට පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේය.
අපිට හැම ලෝකේ හැම තැනින්ම අහන්න ලැබුණේ බොරුව. ඇත්ත කිව්වේ බුදුරජාණන් වහන්සේ මං උන්වහන්සේව සරණ යනවා කියලා සරණ යනවා. ඒ ඇත්ත ප්‍රකාශ කරපු ධර්මය මං සරණ යනවා කියලා සරණ යනවා. ශ්‍රාවක සංඝ පිරිසයි අපි සරණ යන්නේ. බොරුකාරයෝ පිරිසක් පස්සේ යනවාට වඩා සත්‍යයට ආසා කරන, සත්‍යයට කැමති, සත්‍යයත් එක්ක ජීවිතේ ගත කරන්න ආසා කරන උත්තමයෝ මේ ලෝකේ ශ්‍රාවක සංඝ පිරිස මං ඒ උතුමන් සරණ යනවා කියලා අපි සරණ යනවා. ඒ තෙරුවන් සරණ තමයි අපිට අපේ ජීවිතේ තියෙන එකම සැනසෙල්ල, ශාන්තිය. තෙරුවන් සරණට පත් වෙන්නේ ශානක බුද්ධිමතුන්. බුදුරජාණන් වහන්සේ වදාළානේ මේ තෙරුවන් සරණ කියන එක තමන්ගේ ජීවිතයට ගලපගන්නේ ප්‍රඥාවන්තයෙක්, වීරියවන්තයෙක්, හොඳ සිහිනුවණක් තියෙන මිනිසෙක්. යම් කෙනෙකුට ප්‍රඥාවක් නැත්තම්, යම් කෙනෙකුට වීරියක් නැත්තම්, ඊළඟට යම් කෙනෙකුට සිහි කල්පනාවක් නැත්තම් ජීවිතය ගැන ඒ කෙනාට ශානක තෙරුවන් සරණ කියන එක සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ඉබඳු කෙනා මේ තෙරුවන් සරණට පත් වුණාට පස්සේ ඒ තෙරුවන් සරණට පත් වෙච්ච කෙනාත් ඇයි මේ බුදුරුවනට ජීවිතේ පූජා කරන්නේ, ධර්මයට ජීවිතේ පූජා කරන්නේ, සංගරුවනට ජීවිතේ පූජා කරන්නේ, සෑයට ජීවිතේ පූජා කරන්නේ, බෝධියට ජීවිතේ පූජා කරන්නේ? ඒ සරණ තුල, සත්‍ය සරණ තුල තියෙන ආනුභාවය දන්න නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංගරුවනේ සරණ තුල ශානක සත්‍යයේ ආනුභාවය තියෙනවා. ඒ සත්‍යම අන්තර්ගත නිසා ඒක එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරුවන කියලා කියන්නේ මේ ලෝකේ හැබැයි දෙවි දේවතාවුන් වහන්සේලා, සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා තමන්ගේ ජීවිතේ එකම සරණ කරගත්ත දේ. එතකොට තෙරුවන් සරණට යම් කිසි පිරිසක් පහන් වී සිටිනවාද ඒ අයට දෙවියන්ගේ විශේෂ බැල්ම තියෙනවා. දැන් ආටනටි සූත්‍රය පැහැදිලිව තියෙනවානේ. වෛශ්‍රවණ දේවරාජයා කියනවා ස්වාමීනි යමෙක් බුදුරජුන් සරණ ගිහින් ඉන්නවා නම්, ධර්මයේ සරණ ගිහින් ඉන්නවා නම්, සංගරුවන සරණ ගිහින් ඉන්නවා නම් ඒ තෙරුවන් සරණ ගියපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසව අපි රකිනවා. එතකොට එහෙම ඒ පිරිස තමයි රකින්නවා කියලා කිව්වේ. එතකොට දෙවියන්ගේ ආනුභාවයත් අපිට තෙරුවන් සරණ තුළ තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ නික්ලේශී උත්තමයන් වහන්සේ. කෙලෙස් කසට කිසිවක් නැත. ධර්මය කියලා කියන්නේ නික්ලේශී බව උපදවන දේ. සංගරුවනය කියලා කියන්නේ නික්ලේශී භාවය උපදවාගත් පිරිස සහ නික්ලේශී භාවය උපදවා ගැනීම පිණිස වෙහෙසෙන පිරිස. ඒ භාග්‍යතුන් වහන්සේගේ වේවා, ඒ ශ්‍රාවක සංගරුවනේ වේවා, උතුම් ධාතුන් වහන්සේලා කියලා කියන්නේ නික්ලේශී භවයේ ආනුභාවයෙන් යුක්ත දෙයක්. බුද්ධානුභාවය, ධම්මානුභාවය, සංඝානුභාවය කියලා කියන්නේ ලෝකේ සුළුපටු එකක් නෙමෙයි. ආන්න ඒ ගැන සිහි කරලා තමයි අපි තෙරුවන්ට ජීවිතේ පූජා කරන්නේ, සෑයේ බෝධියට ජීවිතේ පූජා කරන්නේ ආනුභාවයේ සලකලා. ඒ ආනුභාවයේ සලකා කරන ජීවිත පූජාව කියන එක අපි අපේ ජීවිතේ ලැබෙන මොහොතේ නිතර සිද්ධ කළ යුතු එකක්. අපිට අපේ ජීවිතේට ඒකින් විශාල ආරක්ෂාවක් ලැබෙනා නිසා. එහෙම තේරුම් ගන්න. එහෙමයි. පින්වතුනි, අදට අපි ධම්සභා මණ්ඩපයට වෙන් කළ කාලය අපිට නොදැනීම අවසන් වුණා. උතුම් දහම් කරුණු කාරණා රැසක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට, අවවාද අනුශාසනා රැසක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට හැකියාව ලැබුණා. නිසා මේ හෝරා දෙක බොහොම පුණ්‍යවන්ත හෝරා දෙකක් බවට පත් වුණා. අපි සූදානම් වන්නේ අද දවසේදී මේ වැඩසටහන ඔබට ගෙන එන්නට බැතිබර විකාශන දායකත්ව එකතු කළ පින්වතුන් උදෙසා පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට. ඒ වෙනුවෙන් දැන් අපි පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. අප විසින් අද ධම්සභා මණ්ඩපය මේ දහම් කතිකාවතින් යන්තාක් පුණ්‍ය ධර්මයෝ රැස් කළාද, රැස් කළා වූ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩිත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය
පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානමේ පින්කම සිදු කරන මේ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන පරිදි ෆ්ලොරිඩා මහමෙවුනාව භාවනා අසපුවේ වැඩ වෙසෙන පින්වත් අරියනන්ද ස්වාමීන් වහන්සේටත් ඒ වගේම පින්වත් අස්සජී ස්වාමීන් වහන්සේටත් ඒ වගේම පින්වත් සුමන වංශ ස්වාමීන් වහන්සේටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවන්ට සිල් ගුණ සුරකින්න උතුම් සංඝරුවනට පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දානමේ පින්කම සිදු කළේ මූලිකව නවවන ජන්මදිනයේ යෙදුන පින්වත් රොනාල් ප්‍රනාන්දු පුතාට ආශිර්වාද කරන අදහසින් ඉතින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඒ පින්වත් රොනාල් ප්‍රනාන්දු පුතාට සැලසී ඒ පුතාට නිදුක් නිරෝග සුවයම සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ජීවිතයේ සියලු කටයුතු, අධ්‍යාපන කටයුතු ආදී සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ජීවිතයට යහපත කියා දෙන සත්පුරුෂයෝම ඇසුරු කරන්නට ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් බවට පත් වෙලා සම්බුද්ධ ශාසනය පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අගෝස්තු මාසයේ 18 වන දින මිය පරලෝකයන්ට යෙදුනා වූ පින්වත් LSP ප්‍රනාන්දු පියාණන්ටත් මිය පරලෝකීය පියදාස දන්තනාරායන පියාණන්ටත් යසසීලීද සිල්වා මෑණියන්ටත් නාලිනීද සිල්වා පුංචි අම්මා ඇතුළු නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝක ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක්ඛිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන අදහසින් පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ ඩිනුද්, සෙනුලි, සිතුලි, යුහේන්, සස්මිත, හිරු, කෙනුලි යන ඒ දූ පුතුන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ආදියු සිඟුති පුතාටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා ඒ දරුවන්ට නිදුක් නිරෝග සුවයම සැලසේවා, දීර්ඝායුෂම සැලසේවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ජීවිතයේ සියලු යහපත් දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝම ඇසුරු කරන්නට ලැබේවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දූල පුතාලා වශයෙන් සම්බුද්ධ ශාසනය පිළිසන්න ලබන්නට ඒ දරුවෝ හැම දිනාට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින ආදරණීය මෑණියන්ටත්, ගුරුවරුන්ටත්, ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාටත්, සහෝදර සහෝදරියන්ටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා කියන අදහසින් අද ධර්ම දානයේ සිදු කළේ බහමාසී වෙසෙන ඒ පින්වතුන්ලා දෙපළක් ඇතුළු පවුලේ හැම දෙනා විසින් ධර්ම දානයේ සිදු කළා වූ ඒ සුපින්නතුල්ලා සෑම සියලු දෙනාටත් සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් අද දවසේත් මේ ධම්සභා මණ්ඩපයේ මෙහෙවීම් කටයුතු සිදු කරපු අපේ පින්වත් නිවේදක මහත්මයාට ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සැනසෙන්න හැම දිනාටම වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. පින්වත් අපි පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසාත් පුණ්‍යානුමෝදනා එකතු කරමු. අද දවසේදී අප විසින් රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ පින්වත් ස්වාමීන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් සුවසේම අවබෝධය පිණිස මේ සියලුම පුණ්‍ය ධර්මයෝ හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේදී ධම්සභා මණ්ඩපයට වෙනුණු කාලයේ අවසන් අපි සූදානම් වන්නේ සමුගෙන යන්නට. සමුගෙන යන්නට මත්තෙන් මතක් කරනවා අද දවසේදී මේ වැඩසටහනට බැතිබර විකාශන දායකත්වය එකතු කළ පින්නතුන්
අද දින නවවන ජන්මදිනයේ යෙදුණු රොනාල් ප්‍රනාන්දු පුතුට ආශිර්වාද කිරීම පිණිස බහාමාසයේ වෙසෙන පින්වතුන් දෙපළක් සහ දරුවන් විසින් තමයි අද දවසේදී පැතිබර විකාශන දායකත්වයේ එකතු කළේ. ඉතින් පින්වතුනි ඊළඟ සතියන්ත ඉරිදාවේදීත් හරියටම රාත්‍රී 7 පහුවෙනවත් සමගම දම්සභා මණ්ඩපයට ගොඩවන්නට බලාපොරොත්තු ඇතිව අපි සමුගෙන යමු. මෙතෙන් සිට රාත්‍රී සෙත් පිරිත් සජ්ජායනාවන් ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන්විදුලිය ඔස්සේ සමීප කිරීමේ බලාපොරොත්තුවෙන් දිගටම රැඳී සිටින්න රූපවාහිනියේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය සමග ලක්කිරු ගුවන්විදුලිය සමග තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.